හරි. හරි. එතකොට දැන් පුතේ පළවෙනි පාඩමේ අපි දැන් මේ කතා කරන ගමන් ඉන්නේ කම්පියුටර් එකේ එහෙම නැත්නම් පරිගණකයේ components. හරි components of a computer system කියන එක තමයි මේ අපි කතා කරන ගමන් ඉන්නේ. හොඳද? එතකොට දැන් අපි මේ අඳුරගත්ත කොටස් කිහිපයක්. මුලින්ම බලන්න පුතේ මේ මෙන්න මේක පුතාලගේ නෝට් එකේ තියෙන්න ඕන මුලින්ම. මේ ෆොටෝ එක ඇඳගෙන නේද තියෙන්නේ? මේක ඇඳගෙන තියෙන්න ඕන. එතකොට මේකේ මෙන්න මේ කොටස් ටික ඔයගොල්ලෝ පුතේ මේ නම් කරලා තියාගන්න. මම දැක්කා කවුද අපේ දිනුත් පුතා දාපු එකේ මේ කොටස් ටික නම් කරගෙන තිබුණ නැහැ. මේක මේ කොටස් ටික නම් කරගන්න ඕන. හොඳද? නම් කරගෙන තිබුණ නැහැ නේද? බලන්න. දැන් පරිගණකයක් අපි ගත්තොත් ඒ පරිගණකයේ තියෙන කොටස් ටික අපිට මුලින්ම කියන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් පරිගණකයක් ගත්තොත් අපිට ටක් ගාලා මේ අඳින්න උනත් පුළුවන් වෙන්න ඕන කොටස් ටික. හොඳද? නේද? මේ ඔය කොටස් ටික නම් කරගන්න නම් කරන්නේ නැත්තම් නම් කරගත්තද? Yes sir. නේද? දැන් අපි කම්පියුටර් එකක් දිහා බලපුවහම පුතේ දැන් මේ ප්‍රධානම අපි අර ලොකු බොක්ස් එකක් වගේ දකින්න එක නේ. ඒකට අපි කියන්නේ සිස්ටම් යුනිට් එක කියලා. හොඳද? සිස්ටම් යුනිට්. ඉතින් මේ තියෙන CPU එක නෙවෙයි. හරිද? CPU එක නෙවෙයි සිස්ටම් යුනිට්. මම කලිනුත් කිව්වා CPU එක කියන ඇතුළේ තියෙන CPU එකට. හොඳද? සිස්ටම් යුනිට් එක ඇතුළේ තමයි මදර් බෝඩ් එකට CPU එක හයි වෙලා තියෙන්නේ. ඊට පස්සේ මොනිටර් එක. හොඳ ඩිස්ප්ලේ. එහෙම නැත්නම් මෙතන පුතාලා පුළුවන් වරහන් ඇතුළේ දාගන්න මේ ඩිස්ප්ලේ කියන තැන මේ ඩිස්ප්ලේ කියන දේ පුතේ වරහන් ඇතුළේ දාගන්න මොනිටර් කියලා. මොනිටර් කියලා දාගන්න වරහන් ඇතුළේ. මෙන්න මෙතන. මොනිටර්. පොඩ්ඩක් අකුර අදුණා ගණන් ගන්න එපා. හරි මොනිටර්. ඩිස්ප්ලේ කියලා කියන්නේ මොනිටර් එකට. හරි ඊට පස්සේ ස්පීකර් එක. හරි මේ දෙපැත්ත දෙකක් තියෙන ස්පීකර් දෙක. හරි ඊට පස්සේ මවුස් එක. ඊට පස්සේ කීබෝඩ් එක. හරි ඊට අමතරව තියෙනවා ඉන්ටර්නෙට් රවුටර් එකකුත් තියෙනවා. හරි අපි දැන් ඉන්ටර්නෙට් යන්නේ මෙන්න මේකෙන් තමයි ඉන්ටර්නෙට් යන්නේ. ඉන්ටර්නෙට් රවුටර් එකෙන්. කියන්න බලන්න ඉන්ටර්නෙට් රවුටර් එකක් කියන්නේ මොකක්ද? දැන් මේ පේනවද? මේ මොකද්ද තියෙන්නේ? මේක දැකලා තියෙන මේ වගේ ඒවා. Router එකක්. ඔව් මේක රවුටර් එකක්. මේකේ තියෙන පුතේ විශේෂත්වය තමයි අපි මේකට කියන්නේ මේ මොබයිල් රවුටර් එකක් කියලා. හොඳයි. එහෙම නැත්නම් පෝර්ටබල් රවුටර් එකක් කියලා. හොඳයි. පෝර්ටබල් කියන්නේ මොකද්ද? අපිට මේක එහෙම ගෙනියන්න පුළුවන් නේ. එහෙම නැත්නම් මොබයිල් රවුටර් එකක්. ඒ කියන්නේ මේක හරියට ෆෝන් එකක් වගේ. හොඳද? ෆෝන් එකක් වගේ මේක charge කරපුවාම දැන් මේක ඇතුලේ SIM එකක් තියෙනවා. හොඳේ. මේක charge කරපුවාම අපිට මේක පැය
සාමාන්‍යයෙන් පැය 7-8ක් විතර පාවිච්චි කරන්න පුළුවන් මේ charge කරන්නේ නැතුව. හොඳද? අපි මේකට කියනවා මේ portable router එකක් කියලා. හොඳයි. මේ දැන් කියන්න බලන්න පුතාලා ගෙදර දැන් ඔයාලා ඉන්ටර්නෙට් එක කොහොමද කියන්න බලන්න. මොන router එකක්? router එකේ SLT mobitel. SLT mobitel router එකක්. ඒ කියන්නේ අර මේ අර මෙන්න මේ වගේ router එකක්ද? fiber optic router එකක් තියෙනවා. fiber optic එකනේ. හරි. ඒ කියන්නේ මේ ඒකේ wifi තියෙනව නේද පුතේ? ඔව්. හරි. හරි. එතකොට දැන් මේ ඒ වගේ විශේෂත්වය ඒවට power current එක දෙන්න ඕන. සමහර router සමහර current එක charge කරලා පාවිච්චි කරන්න පුළුවන්. හරි. මේ fiber optic කියලා කියන්නේ speed එක වැඩි ඇත්තටම. fiber optic කියලා කියන්නේ යාගේ මේ අර data එන speed එක වැඩි. ඒ කියන්නේ දැන් මේ වගේ router එකකටත් වඩා ගොඩක් speed එක වැඩි fiber optic ගැන. දැන් පුතාලට ඔය ඒ සිග්නල් ඒව ගැන එහෙම ඉගෙන ගන්නත් තියෙන ඉස්සරහට ඇත්තටම. හරි. ඉදිරි අවුරුදු ඔව්. සර් උනාට යන වේගය එන වේගය වැඩි වගේ යන වේගෙත් ඒ වගේම නේද සර්? දෙපැත්තම වැඩි පුතේ. දෙපැත්තම ඒ කියන්නේ data අපි upload කරන speed එක download speed කරන එක දෙකම වැඩි. හරිද? අපි පොඩි වැඩක් කරමුද? හැමෝම මං පෙන්නන්න පුතාලට දැන් හිතන්න අපට බලා ගන්න ඕන නම් අපේ ඉන්ටර්නෙට් ගෙදර තියෙන ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ ස්පීඩ් එක අපිට යන්න පුළුවන් සයිට් එකකට ස්පීඩ් ටෙස්ට් කියලා සයිට් එකක් තියෙනවා. හරිද? ඔයගොල්ලෝ ගන්න Chrome එක ගන්න Chrome හරි Firefox හරි අරගෙන එතන සර්ච් කරන්න පුතේ ස්පීඩ් ටෙස්ට් කියලා. ස්පීඩ් ටෙස්ට්. ඒතර උඩින් වෙනවා සයිට් එකක් speedtest.net කියලා. මම ඒක link එක දාන්නම් chat එකට. මම chat එකේ link එක තියෙනවා. අපි දැන් ඒ link එක මේ link එකෙන් බලන්නද? ඔව්. yes යන්නේ link එකට. chat එකේ මම link එක දාලා තියෙනවා. එතන ඒක click කරන්න පුළුවන්. එතකොට වෙබ්සයිට් එකක් මේ වගේ ලෝඩ් වෙනවා. ඔව් පුතාලා පොඩ්ඩක් මේ මගේ බලන්නේ මුලින්ම පොඩ්ඩක් බලන්න මගේ හරි මේ බලන්න. දැන් මේ තියෙන්නේ සයිට් එක. හොඳද? speedtest.net එක. දැන් මෙතෙන්ට ගිහිල්ලා මේ ගියාම මම කියනවා right SLT mobitel කියලා කියනවා. ඒ කියන්නේ මම දැන් මේ යන්නේ SLT mobitel ලගේ router එකකින් තමයි යන්නේ. හොඳ. ඉතින් එයාක අඳුරගෙන තියෙන වෙබ්සයිට් මම කනෙක්ට් කළා තියෙන mobitel කියන ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් හරහා තමයි යන්නේ කියලා එයා මට පෙන්නනවා. කොලම්බෝ කියලා පෙන්නනවා. ඊට පස්සේ මේ මම දැන් කනෙක්ට් කළා තියෙන IP එක. හොඳ. ඒ IP කියන පොඩ්ඩක් ඉතින් ඇඩ්වාන්ස් දේවල්. හැබැයි ඒක හරියට නිකන් අර හිතන්න ගෙදර ඇඩ්‍රස් එක වගේ කියලා. මගේ ගෙදර ඇඩ්‍රස් එක වගේ තමයි IP කියලා කියන්නේ. හොඳද? right. මම දැන් මෙතන go කියන එක ක්ලික් කරපුවාම එයා measure කරනවා මගේ ඉන්ටර්නෙට් download speed එකයි upload speed එකයි. හොඳද? නිකන් අර කාර් එකේ ස්පීඩ් එක පෙන්න ස්පීඩෝමීටර් එක වගේ තමයි නේ. හරි. දැන් එයා තාම කැල්කියුලේට් කරනවා. දැන් ඔන්න ඩවුන්ලෝඩ් ස්පීඩ් එක ආවා. දැන් ඔන්න අප්ලෝඩ් ස්පීඩ් එක තමයි එයා පෙන්නන්නේ. හරි මේ බලන්න. දැන් මම කනෙක්ට් කළා තියෙන මේ දැන් මොබිටෙල් කනෙක්ෂන් එකේ රවුටර් එකෙන් මට ලැබෙනවා පුතේ මෙන්න මේ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක 29.37 Mbps මේ බලන්න 29.37 මොකද්ද ඒකකය Mbps Mbps කියලා කියන්නේ මොකද්ද කියලා කාට හරි කියන්න පුළුවන්ද? මොකද්ද මේ Mbps කියන්නේ? Any idea? දැන් මෙහෙම හිතන්න. අපි හිතමු වතුර බටයක් තියෙනවා.
හොඳයි. වතුර බටයක් තියෙනවා. හරි. එතකොට අපි හිතමු ගෙදර කුස්සියට වතුර එන බටේ. හොඳයි. අපි හිතමු අපි කියනවා ඒ වතුර බටේ තප්පරයකට තත්පරයක් කියන්නේ සෙකන්ඩ් නේ ඉංග්‍රීසියෙන්. සෙකන්ඩ්ස් කියන්නේ තප්පරය නේද? සෙකන්ඩ්ස් කියලා කියන්නේ අපි තප්පර වලනේ. එතකොට තත්පරයකට අපි හිතමු මිලිලීටර්. හොඳයි. තත්පරයකට මිලිලීටර්. මෙහෙම කියමු. නේ? තත්පරයකට මිලිලීටර් අපි කියමු 800ක් වෙනවා. හොඳයි. දැන් ලීටරයකට මිලිලීටර් කීයද? ලීටරයකට මිලිලීටර් කීයද? 1000යි. 1000යි. හරි. එතකොට අපි හිතමු දැන් තප්පරයක තප්පරයක් ගත්තොත් තප්පරයකට ඒ වතුර බටෙන් මේ දිගක අපි හිතමු මිලිලීටර් 800ක් එනවා. ඒ කියන්නේ තප්පරයක් අපි බලන් හිටියොත් තප්පරයකදී මිලිලීටර් 800ක් ඒ පොයින්ට් එක කරා යනවා. හරිද? ඉතින් excuse me sir ඔව් megabyte per second ඔව් හරි. මෙගාබයිට් නෙමෙයි. හොඳද? මම ඒක තමයි පැහැදිලි කරන්නේ. හොඳේ මෙගා බිට්ස්. හොඳේ? එතකොට දැන් මෙතන ඔය කියන්නේ මේ වගේ ස්පීඩ් එකක්. හොඳේ? දැන් හිතන්න තව බටයක් තියෙනවා. මේ බටේ පුතේ තප්පරයට මිලිලීටර් 1200ක් යනවා. හොඳේ? එහෙනම් ඒක එක්ක ස්පීඩ් එක වැඩි නේ. මේ බටේ වතුරේ ස්පීඩ් එක වැඩි කියලා අපිට කියන්න පුළුවන්. හොඳේ? තව බටයක් තියෙනවා. ඒකේ වතුර යනවා මිලිලීටර් 5000ක් තප්පරයට. හිතන්න මිලිලීටර් 5000ක් යනවා තප්පරයට. ඒක ලොකු ස්පීඩ් එකක්. ඒක ඇතුළේ ලොකු ස්පීඩ් එකකින් වතුර යනවා. අන්න ඒ වගේ දෙයක් තමයි මේ මෙතන කියන්නේ. හොඳද? මේ කියන්නේ මේ Mbps කියලා කියන්නේ මෙන්න මේකයි. හොඳේ? මෙගා බිට්ස් per second. තත්පරයකට මෙගා බිට්ස්. හොඳේ? මෙගාබයිට් ඒ කියන්නේ මෙගාබයිට් කියන්නේ ඔකට ආසන්න එකක් තමයි. හොඳද? බිට් 8ක් තමයි පුතේ එක බයිට් එකක් කියලා කියන්නේ. හරිද? දැන් පුතා කියවනේ මෙගාබයිට් කියලා. මෙගාබයිට් එකක් කියලා කියන්නේ බිට් 8කට. හරිද? ඉතින් ඔය ඉන්ටර්නෙට් එකේ ස්පීඩ් එක පුතේ කියන්නේ Mbps වලින්. Mbps කියන එක තේරුම තමයි මෙගා බිට්ස් per second කියන එක. හරිද? මෙගා බිට්ස් per second කියන එක තමයි මේ Mbps කියන එක ස්පීඩ් එක. කියන්නේ තත්පරයට මෙගා බිට්ස් 29.37ක ස්පීඩ් එකක් තියෙනවා. හරිද? අප්ලෝඩ් ස්පීඩ් එකත් ඒ වගේමයි ඉන්නේ. දැන් මගේ 11.09ක් තියෙනවා. හරිද? කියන්න බෑ පුතාලගේ ස්පීඩ් එක ඩවුන්ලෝඩ් කරලා අප්ලෝඩ් එක කොහොමද ආවේ? දැන් හරි දැන් ගිහිල්ලා බලන්න. download එක නම් 0.56යි upload speed එක තියෙන්නේ 7.4ට. හරි. ඊට මම සර් මම මේ ෆෝන් එකෙන් මේ හොස්පොට් වලින් යන හින්දා සර් මගේ ඩවුන්ලෝඩ්ස් තියෙන්නේ 7.65යි අප්ලෝඩ්ස් 1.25යි. ඒති. ඒ කියන්නේ පුතේ මේ කවුද අනිත් පුතාගේ කොහොමද? කවුද හෂාන්ගේ කොහොමද? සර් පොඩ්ඩක් ඉන්න. හරි. එතකොට මේ දැන් සාමාන්‍යයෙන් මෙතන ඩවුන්ලෝඩ් ස්පීඩ් එක සාමාන්‍යයෙන් 3කට වඩා වැඩියෙන් තියෙනවා කියන්නේ සාමාන්‍ය හොඳ කනෙක්ෂන් එකක්. හරිද? ඔතන ඩවුන්ලෝඩ් ස්පීඩ් එක 3 Mbps වගේ තියෙනවා කියලා කියන්නේ Mbps කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපිට YouTube කියලා එක දිගට වීඩියෝ එකක් බලන්න අර කැඩි කැඩි යන්නේ නැති වෙන්න එක දිගට YouTube වීඩියෝ එකක් බලන්න මොන හරි ඩවුන්ලෝඩ් කරන්න එහෙම ප්‍රශ්නයක් නැහැ. හරිද? මේ ඉතින් දැන් මෙතන 29 කියලා කියන්නේ හොඳ ස්පීඩ් එකක්. අවුලක්ම නැහැ. හොඳටම හොඳයි. ඔව්. අප්ලෝඩින් ස්පීඩ් එක තියෙන්නේ අප්ලෝඩින් ඩවුන්ලෝඩ් කරලා තියෙන 80.67යි. අප්ලෝඩින් තියෙන්නේ 40යි. දැන් ආශා පුතාගේ මොකද්ද තියෙනවා කිව්වේ? ෆයිබර් කනෙක්ෂන් එකක්. නේ? ෆයිබර් කනෙක්ෂන් එකක් ඉඳ තමයි එච්චර ස්පීඩ් එක වැඩි. හරි? 80 ගානක් තියෙනවා. කියන්නේ මේ අවුලක්ම නැහැ. හොඳටම හොඳයි. හරිද? දැන් අපේ මගේ ඔෆිස් එකේ පුතේ තියෙනවා ඩවුන්ලෝඩ් ස්පීඩ් එක සමහරලාට දැන් හවස වගේ
මම වැඩ කරන්නේ ජනමාධ්‍ය මතංශනේ. එතන ඩවුන්ලෝඩ් ස්පීඩ් එක තියෙනවා පුතේ 155 150ක් විතර තියෙනවා ඩවුන්ලෝඩ්. අප්ලෝඩ් තියෙන 120ක් විතර. හරි. එතන ෆයිබර් ලයින් එකක් තියෙන. එතන අර වෙනම ස්පෙෂල් ෆයිබර් ලයින් එකක් තියෙන්නේ මේ අර මේ මොකද රජයේ ප්‍රොජෙක්ට් දෙපාර්තමේන්තුවෙන් ඉන්න ලොකු ස්පීඩ් එකක් තියෙනවා. ඉතින් මේ මම එක තැනක දැකලා තියෙනවා එතන ඩවුන්ලෝඩ් ස්පීඩ් එක තියෙනවා පුතේ මේ 900 ගානක් විතර. මෙන්න මේ වගේ. හරි. ඒ ශ්‍රීඩා පුතා දන්නේ නැතුව ශ්‍රීඩා කියලා තියෙනවා මේ ආයතනයක්. මේ එතන එක නෙට්වර්ක් එක මම මේ ළඟදී දැක්කා 900 Mbps. හරිද? ඉතින් මේ එහෙම තියෙන ඉතින් ඇත්තටම මේ වගේ ලොකු ස්පීඩ් තිබ්බට අපිට ඇත්තටම එච්චර ස්පීඩ් එකක් අවශ්‍ය නැහැ ඇත්තටම නේද? ප්‍රැක්ටිකල් අපේ එච්චර ස්පීඩ් එකක් තිබ්බත් පාවිච්චි වෙන්නේ නැහැ. එහෙම එකකුත් තියෙනවා. හරිද? ඉතින් දැන් ඇත්තටම ඔය වගේ ස්පීඩ් දැන් පුතා තුන්දෙනාගේ ස්පීඩ් එක හොඳටම ඇති more than enough. හරි? ගෙදර සාමාන්‍ය අපි කරන්නේ ඉන්ටර්නෙට් යන එක, YouTube බලන එක නේ. Facebook යනවා, වෙබ්සයිට්ස් වලට යනවා, ඊමේල් ඇක්සස් කරනවා. ඉතින් ඒ වගේ වැඩවලට this is more than enough. හරි? right. පුතාලාට අවශ්‍ය නම් ඕක මේ ඔය වෙබ්සයිට් එකේ සයිඩ් නෝට් එකක් දාගන්න. ඒ කියන්නේ අමතක වෙන හින්දා මේ මෙන්න මේක තමයි ලින්ක් එක. හරිද? ඔතේ නිකන් පැත්තකින් ලියා ගන්න අර අමතර එක්ස්ට්‍රා නෝට් කියලා හරි දාලා හරි. නිකන් තරුවක් දාලා ලියා ගන්න. to check internet speed කියලා දාලා මෙන්න මේ වෙබ්සයිට් එකේ ලින්ක් එක ලියා ගන්න. හරිද? මේ අමතර දෙයක්. හරි. එතකොට ඔයාලගේ ආපු ඩවුන්ලෝඩ් ස්පීඩ් එක උතන ඔයාලගේ ඉස්සරහ ලියා ගන්න. හරිද? ඒත් හොඳයි මතක් වෙන්න. ඊට පස්සේ අප්ලෝඩ් ස්පීඩ් එකත් ඔතනම ලියා ගන්න. ඒකම පුතාලට ආපික ලියා ගන්න. හරි. 11.09යි මේ මම මේ ලියන්නේ මගේ එක. හොඳ. මේ Mbps ලියද්දි මේ එහෙම ලියනවද? Mbps. එතකොට Mbps සමානයි කියලා ලියා ගන්න megabits per second කියලා. megabits per second කියලා පල්ලෙහා ලියා ගන්න Mbps කියන්නේ මොකක්ද කියලා. හරි. හරි මම තා පොඩි අමතර දෙයක් කියන්නම්. දැන් අපේ කවුද දිනුත් පුතා කියවනේ මෙගාබයිට් කියලා වචනයක් නේ? මෙගාබයිට් කියලා වචනයක් කියව නේද? මෙගාබයිට් කියන වචනේ අහලා තියෙනවද? මෙගාබයිට් නේ? අහලා ඇති. හරි? මෙගාබයිට්. හොඳයි. එහෙම නැත්නම් කෙටියෙන් කියනවා MB කියලා. දැන් මේ අපි නිකම් පුතේ අපේ මේ මැෂින් එකේ තියෙන හරි මේ බලන්න මෙන්න මේ ෆොටෝ එක. දැන් මෙතන තියෙන්නේ මම මේ ගත්ත ෆෝන් එකකින් ගත්ත ෆොටෝ එකක් තියෙනවා. හොඳද? කොස් හැර ටිකක ෆොටෝ එකක් තියෙනවා. ඉන්න ෆොටෝ එක මුලින් පෙන්නන්න. මේ බලන්න. මේ මොනවද තියෙන්නේ? කොස් හැරනේ. කොස් හැර. හරි?
දැන් මේ ෆොටෝ මොකද? සර් මෙගාබයිට් කියන්නේ ප්‍රොපර්ටිස් වල තියෙන එක නේද? ඔව් ඒක තමයි. හරි. දැන් ඔන්න අපි දැන් මේ ෆොටෝ එකේ රයිට් ක්ලික් කරලා ප්‍රොපර්ටිස් වලට යනවා. හරි. මම මේක රයිට් ක්ලික් කරලා ප්‍රොපර්ටිස් වලට යනවා. ගියාම මේකේ සයිස් එක පෙන්නනව නේද? දැන් මේක කීයක් තියෙන පේනවද? මේක කීයක් තියෙන කියලා? 8.9.3 තියෙන. පේනවද? ස්ක්‍රීන් එක පොඩි වැඩිද දන්නේ නැහැ. මම මේ මැග්නිෆයි එක පොඩ්ඩක් ගන්නවා. පොඩ්ඩක් ඉන්න. හරි මේ බලන්න. ඔන්න මම දැන් ස්ක්‍රීන් එක පොඩ්ඩක් ලොකු කරා. පේනවද මේ? 8.9.3 මොනවද? MB නේද? 8.9.3 MB කියලා තියෙන්නේ. හොඳද? ඒ අර ෆොටෝ එකේ සයිස් එක. හොඳයි 8.9.3. එතනම ඉස්සරහා තව එකක් දැක්කද? ඒකම තියෙනවා බයිට්ස් වලින්. ඒ තියෙන ගාන කියවන්න පුළුවන් වේද? 93,67,196. තේරෙනවද මොනවද? බයිට්ස්. හොඳ? දැන් එතකොට ඒ මොකක්ද එන්නේ? දැන් මේ බයිට් මෙගාබයිට් කියන්නේ මොකක්ද එතකොට? මෙහෙමයි. හොඳද? දැන් මේ ෆොටෝ එක පුතේ මෙගාබයිට් සරලවම 8 මෙගාබයිට් අපි 8ක් කියමු. මෙගාබයිට් 8ක සයිස් එකක් තියෙනවා. හොඳද? දැන් මේ ෆොටෝ එක ගත්තොත් මේක මෙගාබයිට් 6.44යි. දැන් සාමාන්‍යයෙන් ඔය මේ වීඩියෝ සින්දුවක් එහෙම ගත්තොත් කොච්චරක් වගේ ලොකු වේද? ඉතින් බලන්න වීඩියෝ හොයාගන්න. හරි මේ බලන්න. ඔව් ඔන්න දැන් මෙතන පුතේ තියෙනවා මෙන්න දැන් මේ සින්දුවක් තියෙනවා. හොඳ මේ ජෝක ෆිල්ම් එකේ සින්දුවක් තියෙන මේක ගමු. දැන් මේකේ සයිස් එක මේකේ සයිස් එක කීයද? 86.5යි 86යි. හොඳ මේක මෙගාබයිට් 86.5. අරක මෙගාබයිට් 8ක් වෙද්දි වීඩියෝ ෆයිල් එක මේක මෙගාබයිට් 86ක් විතර වුණා. හොඳ දැන් ඔය පුතාලගේ මැෂින් කම්පියුටර් එකේ ෆිල්ම්ස් එහෙම තියෙනවද? ඔය ඇනිමේෂන් කාටුන් ෆිල්ම්ස් එහෙම සාමාන්‍යයෙන් ඒ වගේ එකක සයිස් එක සාමාන්‍ය පුතාලා බැලුවොත් දැන් ඔය විනාඩි 80ක් 90ක් පැයක් වගේ දිග වීඩියෝ ෆයිල් එකක් තිබ්බොත් එහෙම ඒකේ සයිස් එක පොඩ්ඩක් බලන්න තියෙනවනේ. ඒ වීඩියෝ ෆයිල් එක ළඟට ගිහිල්ලා ඒකේ ප්‍රොපර්ටිස් කියන බලන්න පුළුවන්. හොඳයි මම එකක් පෙන්නන්නම් බලමු. මගේ මැෂින් එකේ මොකක් හරි ෆිල්ම් එකක් තිබ්බා. හරි මේ බලන්න. දැන් මෙන්න මේක පුතේ එක ෆිල්ම් එකක්. මේ බලන්න. දැන් මේකේ සයිස් එක පේනවද? මේ බලන්න පේනවද කියලා? සයිස් එක කීයද බලන්න. සයිස් සමානයි 1.4යි බිංදුවයි මොනවද? GB. දැන් අපි කලින් කතා කරේ MB නේ. මෙගාබයිට්. දැන් තියෙන්නේ ගිගාබයිට්. හොඳයි. අන්න ඒතකොට අපිට තව එකක් හම්බුණා නේ. අපිට ඒතකොට තව එකක් හම්බුණා. හරි අපි දැන් ඕක පොඩක් දැන් ලියා ගන්න බලමු මොකද්ද මේ කියන්නේ කියලා. හොඳයි. දැන් මේ තියෙන ෆිල්ම් එක. ඒ කියන්නේ ලොකු වීඩියෝ ෆයිල් එකක්. දැන් මේ තියෙන්නේ මේ
මොකද්ද මේ ෆිල්ම් එක අප්‍රිකාවේ ෆිල්ම් එකක් හොඳේ අර මාධ්‍යවේදිනියක් ගිහිල්ලා ඔන්න කතන්දරයක් තියෙන ෆිල්ම් එක දිග ෆිල්ම් එකක් පැයක් 6 විනාඩි ගානක් වගේ තියෙන එක එතකොට අනේ කොහොමද මේ 1:56 පැයයි විනාඩි 56ක් තියෙනවා මේ වීඩියෝ එක. අප්‍රිකාවේ ස්ටෝරි එකක් ඒක. හරිද? රයිට්. දැන් එතකොට ඔන්න අපට හම්බුණා මේ මෙන්න මෙහෙම එකක් නේ. දැන් අපට ෆොටෝ එකක් හම්බුණා. ඒ ෆොටෝ එකේ සයිස් එක තිබ්බේ 8 MB නේ. ඊට පස්සේ වීඩියෝ සෝං එකක් හම්බුණා. ඒකේ සයිස් එක තිබ්බේ කීයද? මට මතක නැහැ 63ක් දාමු හරි 63යි MB කියලා දාමු ඊට පස්සේ ෆිල්ම් එකක් අපට හම්බුණා ඒක 1.40 GB gigabyte ඔන්න මම දෙයක් හම්බුනේ අපිට so video song එක තිබ්බේ 88යි ගන්න. හරි 88යි ගන්න good දැන් එතකොට දැන් මේක දිහා බලද්දි පුතාලට එකක් පැහැදිලිව තේරෙන්න ඕන මෙගාබයිට්ද ලොකු gigabyte gigabyte නේ දැන් ඒක හරියට මේ වගේ දැන් පුතාලා දන්නව නේද ග්‍රෑම් කිලෝග්‍රෑම් කියලා නේ ග්‍රෑම් 1000ක් කිලෝග්‍රෑම් එකයි නේද ග්‍රෑම් 1000ක් කිලෝග්‍රෑම් එකයි නේ කිලෝග්‍රෑම් 1000ක් කොච්චරද ටොන් එකයි කිලෝග්‍රෑම් 1000ක් ටොන් එකයි ඔව් හරි දැන් ඒක අර මිලිලීටර් ගත්තොත් එහෙම මිලිලීටර් 1000ක් ලීටර් එකයි නේ ඒ වගේ දැන් මේ අපි මේ මෙගාබයිට් ගිගාබයිට් වලින් කරන්න පුතේ අපේ කම්පියුටර් එකේ තියෙන මොකක් හරි ෆයිල් එක ෆයිල් සයිස් එක තමයි මයින්නේ හොඳද ෆයිල් සයිස් එක තමයි මයින්නේ හොඳද ෆයිල් සයිස් එක තමයි මයින්නේ එතකොට ඕව අතර තියෙන සම්බන්ධය මෙහෙමයි හොඳද ඕව අතර තියෙන සම්බන්ධය මෙහෙමයි හොඳද මම මෙගාබයිට් වලින් පටන් ගන්නවා එතකොට මේ මෙගාබයිට් 1000ක් හොඳ මෙගාබයිට් 1000ක් ගිගාබයිට් එකක් කියලා අපිට කියන්න පුළුවන් දල වශයෙන් හොඳද මම දල වශයෙන් කියලා කියන්නේ හේතුවක් ඒකේ හරිම ගාන පුතේ 1024යි හොඳ 1000ක් නෙවෙයි මෙගාබයිට් 1024ක් ගිගාබයිට් කීයද ගිගාබයිට් එකයි හොඳ හරියට ග්‍රෑම් 1000ක් කිලෝග්‍රෑම් එකයි වගේ තමයි හොඳ මෙතන දැන් අපි දැම්මොත් ග්‍රෑම් 1000ක් සමානයි 1 කිලෝග්‍රෑම් අන්න ඒ වගේ තමයි හොඳ මෙගාබයිට් 1024ක් හොඳ 1000ක් කියන්නේ 1024ක් ගිගාබයිට් එකයි හොඳද දැන් ඕක තව ඉස්සරහට යනවා දැන් අපි ගත්තොත් ගිගාබයිට් 1024ක් අපිට කියන්න පුළුවන් ඊට පස්සේ අපිට හැම ඊට වඩා තව ලොකු එකක් තියෙනවා මෙන්න මේක මම පෙන්නන්න දැන් මේ තියෙන්නේ මේ මොකක්ද තියෙන්නේ hard disk මොන hard disk එකක්ද external hard disk external hard disk එහෙම නැත්නම් portable hard disk එකක් හොඳද දැන් මේක 1 TB හොඳද 1 TB හොඳ TB කියලා කියන්නේ ටෙරාබයිට් හොඳ TB මේ GB කියන්නේ ගිගාබයිට් හරි එහෙනම් දැන් මේකේ 1 TB මේක දැන් මේකේ 1 TB තියෙනවා T අකුරයි B අකුරයි ඒ කියන්නේ මේක GB කීයක් තියෙනවද අපිට මේක GB කීයක් දාන්න පුළුවන්ද ගිගාබයිට් කීයද
1024 1024 හරියට හරි. මේකේ ඒ කියන්නේ මේක GB TB එකක් කියන්නේ GB 1000ක් වට දාන්න පුළුවන්. හොඳේ. ඒ කියන්නේ ෆිල්ම් අපි ගත්තොත් ගිගාබයිට් එකේ ෆිල්ම්ස් නම් මේකේ ගිගාබයිට් එකක් විතර වෙන ෆිල්ම්ස් වට මේක 1000ක් මට ස්ටෝර් කරන්න පුළුවන්. මේ හાર્ඩ් එකේ. හොඳද? මට ෆිල්ම් 1000ක් විතර මේක සේව් කරගන්න පුළුවන්. හරි. දැන් අපි බැලුවොත් ඊට පස්සේ ඕකට උඩින් අපිට හම්බෙන්නේ අපි ආපස්සට ආවොත් දැන් අපි කතා කරේ අන්තිමට මෙගාබයිට් නේ. එතකොට කිලෝබයිට් 1024ක්. මෙගාබයිට් එකයි. කිලෝබයිට් අහලා තියෙනවද? හොඳයි. ඒතර පුතේ මේ මෙගාබයිට් එකක් කියලා කියන්නේ කිලෝබයිට්. හොඳයි. කිලෝබයිට් 1024ක්. හොඳද? දැන් මෙගාබයිට් එකක් ඇතුලේ ඒක හැදෙන්නේ කිලෝබයිට් 1024ක් ඕන. හොඳයි. මම උඹ තවත් උදාහරණ අරන් ගියෝ. අන්තිම ඒක තමයි බයිට්. හොඳයි. බයිට් 1024ක් එකයි කිලෝබයිට්. කිලෝබයිට් එකයි. අමාරුද මේවා? අමාරුද? තේරෙනවද? තේරෙනවනේ? හරි. පොඩ්ඩක් දැන් මේක පොඩ්ඩක් මේ ලොකු වේවා මම කියන්නේ දාන්න අදහසක් එනවනේ. ඔන්න දැක්කද? එක කිලෝබයිට් එකක් කියන්නේ පුතේ බයිට් 1024ක්. හොඳද? දැන් ඕක තවත් අපට කඩන්න පුළුවන්. හොඳද? මම ඔන්න උඩදී පෙන්නවා නේද? මේ බයිට් එකක් කියන එක අපට කඩන්න පුළුවන්. හොඳ? එක බයිට් එකක් කියලා කියන්නේ 1 බයිට් කියලා කියන්නේ බිට් 8කට. හොඳ? එක දැන් 1 කිලෝබයිට් එකක් කියලා කියන්නේ බයිට් 1024ක්. හොඳ? එතකොට බයිට් එකක් කියන්නේ බිට් 8කට. හොඳ? එතකොට ඔන්න මතක තියාගන්න අදට විතරක් දැනට කම්පියුටර් එකේ අපි මේ කම්පියුටර් එකේ ෆයිල් සයිස් එකක් ගැන කතා කරද්දී අපට හම්බෙන කුඩාම ඒකකය මොකද්ද? බිට් එකනේ. බිට් එක. 1 බිට් තමයි අපට හම්බෙන කුඩාම ඒකකය. හරිද? අපි මෙතන මේ Mbps කියලා කිව්වේ එන්නේ බිට් තමයි පාවිච්චි කරන්නේ. මෙගා බිට්ස් per second. හොඳයි. ඒතර බිට් 1000ක්. හරි. ඒ අර ස්පීඩ් කියන්නේ බිට්ස් කියන්නේ තෝම තමයි. හොඳයි. right. එතකොට 8 bit සමානයි 1 byte. ඊට පස්සේ byte 1024ක් සමානයි කිලෝබයිට් එකයි. කිලෝබයිට් 1024ක් සමානයි මෙගාබයිට් එකයි. හරිද? ඔන්න ඔය විදිහට යන්නේ. ඉතින් මේකත් තව ඔහොම තව කඩන්න පුළුවන් ඉස්සරහට. හරිද? ඊට පස්සේ ටෙරාබයිට් 1000 කියන්නේ පෙටාබයිට් එකයි. හරි? පෙටාබයිට් 1024 කියන්නේ නැනෝබයිට් එකයි. ඔහොම තියෙනවා. හරිද? ඉතින් ඒවා ගොඩක් ලොකු ඒවා. හරිද? දැන් අර ලියාගත්ත එකට පල්ලෙහෙන් මෙන්න මේ ටික ලියා ගන්න. හරි. measuring file size in computer කියලා දාලා example කියලා දාලා මෙන්න මේ ටික ලියා ගන්න. ටික ලියා ගන්න.
excuse me sir. ඔබද Yeah. සාමාන්‍ය GIS එකේ තියෙන කොච්චර ප්‍රමාණයක්ද? ඇහුන්නේ සාමාන්‍යයෙන් ඉස්සරද මොකද්ද ඇහුන්නේ පැහැදිලිව GIS එකක GIS ඩිස්ක් එක කියන්නේ මොකද CD එකක්ද DVD එකක්ද සාමාන්‍යයෙන් DVD අර රවුන්ඩ් එකනේ කියන්නේ රවුන්ඩ් ඩිස්ක් එක නේද ඔව් සර්. ඔව් දැන් ඒක තමයි කතා කරන්න තියෙන ඊළඟට ඩිස්ක් එක පුතේ සාමාන්‍යයෙන් තියෙනවා CD එකක නම් මෙගාබයිට් 900ක් විතර DVD එක තියෙනවා GB 4ක් විතර ගිගාබයිට් 4ක් විතර පුළුවන් මේ DVD එක දාන්න හරිද අපි දැන් කතා කරමු ඊළඟට කතා කරන්න තියෙන ඒක තමයි හරි ලියවල මම දැන් පොඩි ගානක් දෙන්න පුතාලට මේක හදන්න ඕන ලියන්න එක්සැම්පල් කියලා දාලා ලියන්න USB pen drive has storage marked as 16 GB. USB pen drive storage has storage marked as 16 GB. හරි pen එකක් තියෙනවලු USB pen drive එක ඒකේ storage එක mark කරලා තියෙන්නේ 16 GB කියලා. හරිද? මම දැන් කියනවා calculate number of megabytes number of megabytes which can store on that USB drive. Dan bala podi gana මේ වැඩි කරන්න කැල්ල එකක් තියෙනවනේ කැල්ලක පාවිච්චි කරාට කමන්නේ pen drive එකක් තියෙනවලු ඒකේ storage එක gigabyte 16ක්ලු ඉතින් මම අහන්නේ එහෙනම් ඒ pen එකේ megabyte කීයක් අපට දාන්න පුළුවන්ද කියන එක අහන්නේ Okay sir. කියලා නෑ හරි උත්තරේ ගත්තද ලොකු ආලක වෙයි සර් 16384යි කොහොමද ගන්නෙ ගිගාබයිට් ගන්න 16 ගුණ කරනවා 1027යි හරි ගිගාබයිට් 16 වැඩි කරනවා 1024 න්නේ එතකොට අපිට එනවා මෙගාබයිට් වලින් උත්තරේ මෙගාබයිට් 16384යි අනික් කටියට තේ උත්තරය ආවද
අදත් බලන්න 1024 වැඩි කරමු බලන්න 16 සරටත් මතක නැහැ දැන් වැඩි කරන්න හදලා බලමු ඉතින් ගියදා වෙන කටියේ එක්දස් 24 මවුස් එකෙන් පුතේ ලියද්දී නම් අමාරුයි කවන්නේ හරි වැඩි කරන්න ඕන 16 මෙහෙම නේද ඔයාලා මෙහෙම වැඩි කරන්න දන්නවද මෙහෙම වැඩි කරන්න දන්නවද පුතේ ඔයාලා දන්නවනේ අවුස නේ මේක පුළුවන් හරි 6 4 කීයද 24යි දෙකක් ඉතුරුයි 6 2 12යි 13යි 14යි හයර බිඳුවයි එක දැම්ම 6 1 6යි 4 වරක් එක 4යි දෙවරක් එක 2යි වරක් බිඳුවයි එක් වරක් එක 1යි නේ රයිට් හරි උත්තරේ කීයද 4යි 4යි 8යි 2යි 1යි 3යි 6 බිඳුවයි 6යි 1යි 16384යි නේ good හරි මේ වගේ ගණන් හදන්න පුරුදු වෙන්න ඕනේ very good හරි 16384යි 16384යි මොනවද මෙගාබයිට් අනිවාර්යෙන් මෙගාබයිට් කියන එක දාගන්න ඕනේ මෙගාබයිට් හරි example 2 තව අපි ගානක් හද පොඩි එකක් ලියන mp3 song file has 3.2 megabyte file size 3.3 megabyte file size mp3 song file has 3.3 megabyte file size find the file size in kilobytes only. Find the file size in kilobytes of the song file. Aika sadan ba? MP3 සින්දුවක් හරි සින්දුවක් මෙගාබයිට් 3.3යි ඒකේ සයිස් එක කිලෝබයිට් වලින් හොයන්න කියනවා කලින් වගේම තමයි නේ ලේසි ගණන් හදන්නයි තියෙන්නේ
The answer is 3379යි කියන බලන්න පුතේ. කියන්න 3379යි 3379 ඒකයි. ඇහුන්නේ 3379 දශම දෙකයි. හරි. මොනවද? කිලෝබයිට්ස් නේ. KB. capital KB හොඳේ. capital KB දාන්න. right. හරි. අපි දැන් පුතේ එන අපේ මේ usual note එක ලියමු අපහු. ඔය ටික ලියාගත්තනේ. හරි. දැන් ඔය ගොඩක් වැදගත් දෙයක් මම ඔය කියලා දුන්නේ. හොඳද? දැන් ඔන්න පුතාට දැන් ඔන්න අදහසක් එන්න ඕන right. කම්පියුටර් එකේ ෆයිල් එකක් දැක්කහම නිකන් පුරුද්දක් විදියට බලන්න. මේකේ ෆයිල් සයිස් එක කොච්චරද? මේකේ ෆයිල් සයිස් එක කොච්චරද කියලා බලන්න. හරිද? මේ දැන් හිතන්නකෝ මේ දැන් මේක ගත්තොත් මේ බලන්න. දැන් මේ තියෙන්නේ අර Word document එක. මේකේ සයිස් එක බලන්න. Word document එක. හරිද? මේ බලන්න. පේනවද බලන්න? මේ සයිස් එක. පොඩ්ඩක් මම magnify එක දාන්න. පේනවා? කීයද? 308යි මොනවද? පේනවද? 308යි කිලෝබයිට් නේ? දැක්කනේ? දැන් මේ තියෙන පුතේ අර Word වලින් හදපු ડોකියුමන්ට් එක. ඒක සයිස් එක ගොඩාක්ම චූටි. හරිද? කිලෝබයිට්. හරි. මෙන්න බයිට් වලින් උත් තියෙනවා. බයිට් මෙන්න මෙච්චර ගාණක් තියෙනවා. හරිද? ෆයිල් සයිසස් අපි මයින්නේ ඔන්න ඔය විදියට තමයි. හරිද? ඔන්න දැන් පොරුද්දක් විදියට දැන් ඔන්න මොකක් හරි ෆයිල් එකක් දැක්කහම හරිද? දැන් ඔන්න දන්නව නේද? දැන් පෙන් එකක් දැන් ඔන්න පුතාලගේ අපි තුන් තාත්තා පෙන් එකක් ගේන ඔෆිස් එකෙන් හම්බෙච්ච පෙන් එකක්. හරි. ඒ පෙන් එකේ ගහලා තියෙනවා 32 GB කියලා. හරි. එහෙමද සමහර පෙන් එකක් තියෙනවා 64 GB. හරි. දැන් පුතාලා හිතන්නකෝ ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් එකේ සර්ච් කරනවා. ඔව්. ඔය පෙන් එක කොච්චර සයිස් එකද පුතේ? GB. 32 32 GB යන්න හරි. දන්නවනේ 32 GB කියලා කියන්නේ ඉතින් ඔගේ අර දැන් එහෙමනොත් දැන් ඔගේ පුළුවන් අර තියන් ලොකු ෆිල්ම් නේ පැය වගේ ෆිල්ම් සාමාන්‍යයෙන් 30ක් විතර එහෙනම් ඔගේ දාන්න පුළුවන් ඔය බෙන් එකේ ෆිල්ම්ස් වලින් ගත්තොත් නේ ෆිල්ම් 30ක් විතර දාන්න පුළුවන් තමයි 30ක්ම බැරි වෙයි ෆිල්ම් 25ක් විතර දාගන්න පුළුවන් හරි මේ දැන් මේ බලන්න දැන් මේ තියෙන්නේ මම මේ සයිට් එකට ගිහිල්ලා බැලුවොත් මේ මේක පෙන් එකක් තියෙනවා හරි ඉතින් මේ පෙන් එකේ ගහලා තියෙන මොනවද බලමු සර් වෙනම පෙන් තියෙන අර කාඩ් රීඩ් කරන්න කාඩ් රීඩර් කාඩ් ඒ කියන්නේ මෙහෙමයි කාඩ් රීඩර් කියන්නේ ඉතින් මේ ඒකට අර කාඩ් දැන් අර මොනවද මේ SD කාඩ් තියෙනවනේ පුතේ මයික්‍රෝ SD කාඩ් එහෙම ඒ මයික්‍රෝ SD කාඩ් එහෙම කියවන්න තමයි අපිට කාඩ් රීඩර් එකක් ඕන වෙන්නේ හරි දැන් මේ බලන්න දැන් මේ පෙන් එකේ කියන මේ Kingston 64 GB GB 64ක් නේ GB 64 දැන් මේ පෙන් එකේ ගාන කිව්ව 2119යි හොඳයි දැන් අපි ගත්තොත් මේක දැන් මේක GB 32යි නේ ඒක ගාන අඩුයි 1799 හරි දැක්ක නේද දැන් පෙන් එකේ සයිස් එක වැඩි වෙන්න එයාගේ ගාන වැඩි හරි ඉතින් මේ දැන් සර්ලා
මම පුතේ මම මුලින්ම ගත්ත පෙන් එක ඒ පෙන් එක 1 GB එකක්වත් තිබුණේ නැහැ. හරිද? ඒක 512 මෙගාබයිට්. මෙගාබයිට් 512ක් තිබුණේ. ඒ කියන්නේ මම මුලින්ම ගත්ත පෙන් එක. හරිද? ඒ කාලේ මෙච්චර ලොකු පෙන් ඩ්‍රයිව් තිබුණේ නැහැ. දැන් තමයි මෙච්චර මේ ලොකු පෙන් ඩ්‍රයිව් තියෙන්නේ. හරිද? මේ දැන් ඔය පුතා ඇහුවේ මොකද්ද කාඩ් රීඩර් කියලා? කාඩ් රීඩර් එකක් කියලා කියන්නේ කාඩ් රීඩර් එකත් පෙන් එක වගේ තමයි. හැබැයි එයා කරන්නේ ඒක අතර පෙන් එක වගේම තමයි ගහන්න තියෙන්නේ මැෂින් එකට. හොඳ? මේ වගේ කොළ පාට එක. හැබැයි ඒකට අපේ සයිඩ් එකෙන් ගහන්න පුළුවන් එකේ කාඩ් නේ. තේරෙනවද? මේ තියෙන කළු පාට ගහලා තියෙන පේනව නේද? ඔන්න ඕවා තියෙනවා මොකේද? අපේ ෆෝන් එකට අපි ගහනවා. ෆෝන් එකේ තියෙන පුතේ පොඩි මයික්‍රෝ SD කාඩ් කියලා. ඇතුලේ තියෙනවා. හරිද? දැන් ෆෝන් එකේ ඉඩ මදි නම් අපිට මයික්‍රෝ SD කාඩ් එක ගහන්න පුළුවන්. මේ තියෙන. හරි? මයික්‍රෝ SD කාඩ් එක ගහන්න පුළුවන්. ඒකත් පෙන් එක වගේම තමයි. හොඳේ. හරි? SD කාඩ් කියලා කියන්නේ මෙන්න මේ තියෙන. මයික්‍රෝ SD කාඩ් කියලා සර්ච් කරොත් මේ තියෙන SD කාඩ්. හරිද? ඉතින් ඔය SD කාඩ් කියලා කියන්නේ ඒකත් මේ මොකද්ද? ඒකත් අර පෙන් එක වගේම තමයි. හොඳ? ඒකෙත් අපිට දත්ත දාන්න පුළුවන්. ෆිල්ම්ස් දාන්න පුළුවන්, ෆොටෝස් දාන්න පුළුවන්. හොඳ? ඒකේ අර හැඩයේ පෙනුම ප්‍රමාණය තමයි වෙනස් වෙලා තියෙන්නේ. හොඳ? පෙන් එක කියන එක අපිට ටක් ගාලා ඕන එකට ගහන්න පුළුවන් USB පෝට් එකකට. හැබැයි SD කාඩ් එක අපිට SD කාඩ් එකක් ගහන එක තමයි දාන්න ඕනේ. හරි? එහෙම නැත්නම් මේ වගේ කාඩ් රීඩර් එකක් තියෙනවා. හරි? ඒ දෙකම ස්ටෝරේජ් ඩිවයිසස් තමයි. හරි? අපි දැන් මේ කතා කරන්න යන්නේ ස්ටෝරේජ් ඩිවයිසස් ගැනම තමයි. දැන් අපි පුතේ කම්පියුටර් එකේ මේ කොටස් ගැන කතා කරද්දී අපි අඳුර ගන්නවා මෙන්න මේ කොටස් ටික. නේ? input devices, output devices, central processing unit, main memory. අපි මෙන්න මේ හතර නෝට් එකේ ලියලා තියෙනවා. හරිද? input devices කියලා කියන්නේ අපි කම්පියුටර් එකට දත්ත දෙන්න පාවිච්චි කරන ඒවා. කීබෝඩ් එක වෙන්න පුළුවන්, mouse එක වෙන්න පුළුවන්, ස්කෑනර් එකක් වෙන්න පුළුවන්, වෙබ් කැමරාවක් වෙන්න පුළුවන්. ඒවා තමයි input devices කියන්නේ. output devices කියලා කියන්නේ අපි කම්පියුටර් එකේ අපි දෙයක් එළියට ගන්න පාවිච්චි කරන devices. හරිද? monitor එක. ඒ කියන්නේ මොකක් හරි visual output එකක් අපි ගන්න අපි monitor එක පාවිච්චි කරනවා. ඊට පස්සේ speaker එකකින් අපිට ස්පීකර් වලින් අපිට ශබ්දයක් එළියට ගන්න පුළුවන්. printer එකෙන් අපිට print out එකක් ගන්න පුළුවන්. හරි? ඉතින් ඊට පස්සේ CPU ගැන කතා කරා. හරි? කම්පියුටර් එකේ central processing unit එකෙන් තමයි මේ ඔක්කොම මෙහෙවන්නේ. හරියට කම්පියුටර් එකේ මොලේ වගේ. ඊට පස්සේ main memory කියන්නේ RAM එකට. හරි? main memory කියන්නේ the device which is used to store data, information and instructions temporarily. හරි? తాවකාලිකව. Is identified as the main memory or the primary memory. It is also called as random access memory. මෙතෙන්ට වෙනකම් අපි ලියලා තියෙන නෝට් එකේ නේ. ඔව්. හරි. දැන් ලියන්න පුතේ මාතෘකාවක් අපි දැන් මේ කතා කර හිටියෙත් මේවම තමයි storage devices කියලා මාතෘකාව ලියන්න. storage devices. හොඳේ. අපිට හම් වෙන ඊළඟ කොට කම්පොනන්ට් එක තමයි කම්පියුටර් එකේ storage devices. කවුද මේ ජිනුක පුතාගේ නෝට් එක කම්ප්ලීට් නැත්නම් පුතේ බලන්න මේ ගෲප් එකේ තිබුණා මේ ෆොටෝ ටික දාලා මේ මම දුන්න නෝට් එක ඒ ටික බලලා කම්ප්ලීට් කරගන්න. මගේ කම්ප්ලීට් මම කම්ප්ලීට් කරගත්තා. right good. හරි. ලියන්න ඔකට අපි මේක ලියාගමු. හොඳයි. ලියන්න පුතේ the devices which are හරි. මාතෘකාව මොකද්ද? storage devices. ඔක ලියන්න the devices
which are used to the devices which are used to store data. Information and instructions are called storage devices. මේක පුතේ මේ store data information and instruction කියන එක underline කරගන්න. හරි. ඕකට පල්ලෙහා පුතේ අපි අඳගමු මේ දැන් ওই storage devices කියන එක පුතේ දැන් මේ කම්පියුටර් එකේ අපට හම්බ වෙන කොටස් වර්ගයක්. අපි කම්පියුටර් එකේ දත්ත මේ data දත්ත හොඳයි. දත්ත save කරන්න ඒ වගේම තොරතුරු information හොඳයි. information තොරතුරු save කරන්න එහෙම නැත්නම් instruction නේ විධානය instruction save කරන්න පාවිච්චි කරන්නේ මෙන්න මේ storage devices හොඳයි. හරි. දැන් හිතන්නකෝ දැන් මේ දැන් අපිට පුතේ ගෙදරක වුණා නේ අපිට ගෙදරක වුණත් පුතේ මොනවා හරි දැන් හිතන්නකෝ මේ දැන් කුස්සිය හරි දැන් කිචන් එකේ අපි කඩෙන් ගේන පරිප්පු හාල් එය මොන බඩු තියෙනවද නේ අපිට බඩු දාලා තියන්න අපිට මොනවා හරි storage devices ඕන නේද නේ මොනවා හරි ලොකු baskets ඕන නේ හාල් දාන වෙන basket තියෙනවා හරි පරිප්පු දාන්න සීනි දාන්න නේ අපිට නිකන් ඔය තැන් තැන් වල එළිය දාලා තියන්න බෑනේ හාල් ටික ගෙනාවා කුස්සිය මුල්ලකින් හැදුවා සීනි ටික ගෙනාවා නේ පත්තර කොලේ දාලා ඒක උඩින් දාලා තිබ්බ එහෙම තියන්න බෑනේ නේ ස්ටෝර් කරන්න පැහැදිලි විදියක් තියෙනවා. හරිද? ඉතින් දැන් ඒ ස්ටෝර් කරන විදියත් ඒ වෙනස් වෙන්න පුළුවන් ඒ ස්ටෝර් කරන ද්‍රව්‍ය අදාළ දේ හැටි. දැන් හිතන්නකෝ පොල් තෙල්. අපිට පොල් තෙල් දාලා තියන්න බෑනේ මේ දැන් පොල් තෙල් දාන්න බෝතලයක් තියෙනවා නේ. මේ මොකක් හරි එහෙම එකක් තියෙන්න ඕන. නේ? පොල් තෙල් දාලා තියන්න බෑනේ අර පළතුරු දානවා වගේ බාස්කට් එක දාන්න බෑනේ. නේ? ඒ වගේ තමයි. හරි. ඉතින් කම්පියුටර් එකෙත් පුතේ කම්පියුටර් එකටත් මෙන්න මේ වගේ කම්පියුටර් එකකට අවශ්‍ය වුණා මේ දත්ත නැත්තම් තොරතුරු එක එක ඉන්ස්ට්‍රක්ෂන් ඒවා මේ ගබඩා කරලා තියන්න මොකක් හරි මාධ්‍යයක් තියෙන්න ඕන. මොකක් හරි මීඩියම් එකක් තියෙන්න ඕන. ඉතින් අන්න ඒ හින්දා තමයි මේ ස්ටෝරේජ් ඩිවයිසස් කම්පියුටර් එකට හයි කරලා තියෙන්නේ. හොඳයි. ඉතින් මේ ස්ටෝරේජ් ඩිවයිසස් කියන එක අපිට ප්‍රධාන කොටස් දෙකකට කඩන්න පුළුවන්. හොඳද? ප්‍රධාන කොටස් දෙකකට කඩන්න පුළුවන්. ඒ කොටස් දෙක තමයි එකක් තමයි මේ කම්පියුටර් එක ඇතුළේ තියෙන ස්ටෝරේජ් ඩිවයිස් එක. අපි ඒකට කියනවා ඉන්ටර්නල් ස්ටෝරේජ් එක කියලා. හොඳයි. මම අර මුලින් අර වීඩියෝ වල පෙන්වුවා කම්පියුටර් එක ගලවද්දී ඇතුළේ හાર્ඩ් ඩිස්ක් එකක් තියෙනවා. හොඳයි. එතකොට මේ ඉන්ටර්නල් ස්ටෝරේජ් කියලා කියන්නේ පුතේ කම්පියුටර් එක ඇතුළේ තියෙන ස්ටෝරේජ් ඩිවයිසස් වලට. හොඳයි. ඊට පස්සේ අනිත් එක තමයි මේ කම්පියුටර් එකට අපි පිටින් හයි කරන දේවල්. මෙන්න මේ වගේ ඒවා. හොඳයි. දැන් මේ තියෙන්නේ hard disk මම පෙන් එක නම් නේද? හරි. hard disk. මේ pen drive. හරි. දැන් මේ pen drive වලත් මට පුළුවන් සින්දුවක් හරි වීඩියෝ හරි ඩොකියුමන්ට්ස් හරි ඕන දෙයක් මට සේව් කරලා තියන්න පුළුවන්. නේ? එතකොට ඒවා හැබැයි මම කම්පියුටර් එකට එළියෙන් සම්බන්ධ කරන්නේ. පිටින් external storage කියලා කියන්නේ ඒවට. හොඳයි. එතකොට මේ මොනවද තියෙන්නේ? CD, DVD, Blu-ray කියලා තියෙනවා. නේ? හරි. දැන්
CD දැකලා තියෙන කට්ටිය අත උස්සන්න බලන්න. CD. හරි. CD එකක් කම්පියුටර් එකට දාලා ප්ලේ කරලා බලලා තියෙනවද? CD එකක් CD ROM එකට දාලා ඒකේ තියෙන එක ඕපන් කරලා හරි බලලා ඉතින් සමහර කට්ටිය නේ. එතකොට මේ ඔව් බලලා තියෙනවා. හරි මේ බලන්න. දැන් මේ තියෙන්නේ පුතේ CD එකක්. CD. හරි. අපි මේ CD එකේ පුතේ මේ ගහලා තියෙන දේවල් ටික කියමු බලන්න. දැන් මේ CD එකේ බ්‍රෑන්ඩ් එක මොකද්ද? Sony. Sony. හරි. CD R කියලා තියෙනවා. R. හොඳේ. ඊට පස්සේ මෙතන තියෙන්නේ මොකද්ද? 700යි මොනවද? MB. MB. 700යි මෙගාබයිට්. ඒ කියන්නේ මේ CD එකේ පුතේ මෙගාබයිට් 700ක් අපිට 700 දක්වා අපිට සේව් කරන්න පුළුවන්. හොඳේ. එතකොට මෙගාබයිට් 700ක් කියන්නේ ගිගාබයිට් කොච්චරක් විතරද? නිකන් රෆ්ලි Gigabyte බිඳුව දශම ගන්න. හරියට හරි 0.7ක් විතරනේ. 0.7ක් විතර තමයි ගිගාබයිට්. මෙගාබයිට් 700ක් කියන්නේ මෙගාබයිට් 700ක් කියලා කියන්නේ ගිගාබයිට් දල වශයෙන් 0.7ක් විතර. හරි? ඒ කියන්නේ එක ගිගාබයිට් එකකටත් වඩා අඩු ගාණක් නේ CD එකක අපිට දාන්න පුළුවන් නේ ගිගාබයිට් එකක්වත් නැහැ. හරිද? අපි බලමු දැන් DVD එකක්. DVD එන තියෙන DVD එකක්. සර් සමහර ලැප්ටොප් වලට CD මේ දාන්න බෑ නේද? ඒ කියන්නේ CD DVD දාන එක නෑ නේද? yes සර් මේ මගේ ගෙන්නේ. ඔව් මගේ එකෙන් නෑ. මගේ දැන් මේ ලැප් එකේ නෑ පුතේ. මේකේ නෑ. හරි. ලැප් එක පේන්නේ නෑ. මේ මම දැන් මේ වැඩ කරන ලැප් එකේ නෑ පුතේ. ඒකට හේතුව මම කියන්න. හරිද? මේ බලන්න දැන් මේ තියෙන්නේ DVD එකක්. මෙන්න හරි. මේ බලන්න. ඔන්න තියෙනවා පුතේ Sony DVD එකක්. DVD R. කොච්චර සයිස් එක? 4.7 පේනවද? 4.7යි 7යි GB. GB. හරි. එතකොට මේ තියෙන්නේ CD එක. හරි? CD. දැන් ඔන්න සයිස් එක තේරෙන්න ඕනේ. අපි දැන් කතා කරන්නේ GB කියන්නේ මොනවද කියලා එහෙමනේ. 4.7යි GB. දැකනේ. හරි. අන්න ඒ කියන්නේ ඔන්න එහෙනම් DVD එකේ පුතේ ගිගාබයිට් 4.7ක් පුළුවන්. ඒ කියන්නේ CD එක වගේ සාමාන්‍යයෙන් කී ගුණයක්ද? CD එක වගේ සාමාන්‍යයෙන් 5 ගුණයක් වගේද? 0.7 වැඩි කිරීම අපි ගම 0.7 වැඩි කිරීම 6 වරු. ඔව්. සාමාන්‍යයෙන් CD 6ක් 7ක් වගේ ප්‍රමාණයක් තමයි DVD එකක් කියලා කියන්නේ. හරි? මේ CD කියන වචනේ තේරුම මොකද්ද පුතේ? compact disk කියන එක. හොඳයි. compact disk. DVD කියලා කියන්නේ digital versatile disk කියන එක. හොඳයි. DVD කියන එකේ තේරුම. right. ඔන්න දැන් මේ CD දැන් CD තමයි පුතේ මුලින්ම ලෝකෙට ආවේ. හොඳද? දැන් ඔය මට මතකයි මේ මේ කවුද අහලා තියෙන්නේ මෙන්න මේවා දැකලා තියෙනව බලන්න. මෙන්න මේවා දැකලා තියෙනවද කවුද? දැකලා තියෙනවා සර්. මොකද්ද මේකට කියන්නේ?
සෝක ඉස්සරහම කම්පියුටර්ස් වල තියෙනවා ගහන්න කියලා. ආරණ කම්පියුටර්ස් වල තියෙනවා තමයි මේක. අපි මේ ඔන්න දැන් අනිවාර්යෙන් ඔන්න පුතාලගේ අම්මලා තාත්තලා දන්නේ නැති මේක. හරිද? අපි ගෙදරක් තියෙනවා එකක් සෝ. හරි. මේකට කියන්නේ floppy disk කියලා කියන්නේ. floppy disk. හොඳද? ඔය floppy disk එකක් කියලා කියන්නේ ඔය pen drive එහෙම දැන් pen drive උදේ මේ pen එහෙම මෑතක ආවේ මේවා. හොඳද? ඔය pen CD එහෙමත් එන්න කලින් තිබුණ external devices වර්ගයක් තමයි external storage device වර්ගයක් තමයි මේ floppy disk එකක් කියලා කියන්නේ. හොඳද? ඉතින් ඔය floppy disk එක පුතේ තිබුණේ මෙගාබයිට් ඉන්න බල මෙගාබයිට් 7යි ගානක්ද කොහොමද? ඉන්නවා චෙක් කරන්න. බොහොම පොඩි ස්පේස් එකක් තිබුණේ හොඳ. මට මතක නැහැ හරිය ස්පේස් එක. ඉන්න බලන්න. එතකොට පුතේ දැන් පරණ කම්පියුටර්ස් වල මේ floppy disk දාන්න වෙනම දැන් ඔය CD දානවා වගේ 1.44 මෙගාබයිට් ගානක් තමයි දාන්න පුළුවන් වනේ හොඳ. ඔව් මේ 1.44 හරි මෙගාබයිට් ඔය තියෙන්නේ හරි ඕව දැන් නිකන් පුතේ අර මේ කෞතුක වස්තු වගේ තමයි හොඳ මේ ඒ කියන්නේ දැන් හොයාගන්නවත් නැහැ හොඳද මියුසියම් එක වල වගේ තමයි තව අවුරුදු ගාණක් ඇද්දෝ තියෙන්නේ හොඳද මේ දැන් ඔය floppy disk එකක් කියන එක හරි බොහොම ඉක්මනට කැඩෙන්න පුළුවන් හොඳද මට මතකයි අපි මම පුතේ ඔය කැම්පස් එකේ මම මේ පළවෙනි අවුරුද්දේ ඉඳද්දී අපිට තියෙනවා මේ ඒ කියන්නේ එක්සෑම් වල වගේ අසයින්මන්ට් කරන්න එක වැඩ කරන්න හොඳද ඒ වැඩ කරද්දී මේ හදන ડોකියුමන්ට් එක අපි floppy disk එකේ තමයි දාගෙන යන්නේ ඔක කියන්නේ මේ හොස්ටල් එකේ ඉඳගෙන ගෙදර හරි වැඩ කරලා දාගෙන යන්නේ ඕක තමයි දාගෙන යන්නේ හරි ඉතින් සමහර දවස් වලට අපි ගිහිල්ලා කැම්පස් එකට ගිහිල්ලා එතනින් ඕපන් කරලා බලද්දී වැඩ කරන්නේ හරි ඇයි අපි දැන් බස් එකේ යන්නේ පැයක් විතර බස් එකේ යනවා ඔක සාක්කුවේ දාගෙන යන්නේ යද්දී වදිනවා වැටිලා එහෙම ටක් ගාලා ඩැමේජ් වෙන්නත් පුළුවන් හරි බොහොම මේ easily damageable හරි floppy disk කියලා කියන්නේ ඔන්න ඕවට හොඳ ඉතින් මුලින්ම ආවේ පුතේ මේ floppy disk තමයි හොඳ මුලින්ම ආවේ ඔය floppy disk storage device එකක් විදියට ඊට පස්සේ ආපු පුතේ CD හොඳ ඉතින් floppy disk එකේ තිබුණේ මෙගාබයිට් 1.44ක් මෙගාබයිට් හොඳ මොකද්ද floppy disk වල හරි ඊට පස්සේ CD ආවා. ඒකේ මෙගාබයිට් 700ක් විතර පුළුවන් දාන්න. ඊට පස්සේ DVD ආවා. ඒකේ ගිගාබයිට් 4.7ක් එක එක සයිට් එක ඒ වගේ පුළුවන්. හොඳයි. මේ දැන් මේ CD එහෙම අනිත් පැත්තට දාන්න පුළුවන්ද? දැන් CD එක පැත්තක් දාලා අනිත් පැත්තට CD එක දාන්න පුළුවන්. බැස දාන්න බල් එහෙම දිනනවද? පොඩි ගාලා දාලා තියෙනවා හරි. අනිත් පැත්තේ දාන්න බෑ හොඳේ. කල්ලා යන්නේ ඊට පස්සේ. හරි. එතකොට DVD එහෙම හරි. හැබැයි සමහර DVD තියෙනකොට දෙපැත්ත දාන්න පුළුවන් DVD තියෙනවද? ඒවා වෙනමයි ගහලා තියෙනවා DVDs වල. හරි. both side run කරන්න පුළුවන් වෙනම special DVD තියෙනවා. හොඳේ. හරි. ඊට පස්සේ දාවුත් මේ Blu-ray disc කියලා. හොඳේ. Blu-ray disc. එතකොට Blu-ray disc වල පුතේ ඔය gigabyte සාමාන්‍යයෙන් 8ක් 16ක් වගේ පුළුවන් write කරන්න. හරි. ඒකත් special මේ අරට වඩා කැපැසිටි වැඩි. ඔය මේ ඔය Blu-ray කියලා ෆිල්ම්ස් තියෙනවා. ඒ කියන්නේ Blu-ray disc වල ආපු ෆිල්ම්ස් තියෙනවා. ඒ කියන්නේ ගොඩක් quality වැඩි ඒවා. හරි. මේ Blu-ray. ඒතර Blu-ray DVD play කරන්න වෙනම player එකක් ඕන. හරිද? ඒ කියන්නේ Blu-ray normal DVD බලන එකේ බලන්න බෑ. දැන් අපි DVD player දැන් ගෙවල් වල පුතේ ඉස්සර DVD player එකක් තියෙනවා. හරිද? ගෙදර DVD player එකක් එහෙම තියෙනවද බලන්න. තියෙනවා. මෙන්න මේ වගේ DVD players තියෙනවා. හරිද? ඔව් ඒතර ඒකට DVD දාලා බලන්න පුළුවන්. TV එකට ගහලා. හරි? එතකොට මේ Blu-ray බලන්න වෙනම player එකක් ඕන. සාමාන්‍ය DVD වල බලන්න බෑ. Blu-ray player.
හරි එතකොට Blu-ray බලන්න වෙනම player තියෙනවා හොඳේ normal DVD බලන එකේ බලන්න බෑ ඉතින් ඔය ඊට පස්සේ තමයි පුතේ මේ pen drive කියන එක ආවේ හොඳේ pen drive ඊට පස්සේ තමයි external hard disk එකත් එක්ක ආවා හොඳේ ඉතින් pen drive පුතේ ආවා pen drive නම් ඉතින් දැන් ඔයගොල්ලෝ දන්නවා දැන් මේ ඔයගොල්ලෝ දන්න දේවල් හොඳේ pen drive සාමාන්‍ය පුතේ 8GB තියෙනවා නේ 16GB තියෙනවා හරි 32GB තියෙනවා හරි 64GB තියෙනවා නේ ඊට පස්සේ hard disk හරි portable hard disk ඒවත් එහෙම හරි ඉතින් 1TB තියෙනවා හරි 2TB තියෙනවා 500GB තියෙනවා ඔය වගේ තියෙනවා හොඳයි හරි දැන් පුතාලා මෙන්න මේක ඇඳ ගන්න ඕන හොඳයි මෙන්න මේ ටික ඇඳගෙන ඊට පස්සේ ලියා ගන්න ඕන මම දැන් අර ලිව්ව ටික හොඳයි මුලින්ම මේක ඇඳ ගන්න මෙන්න මේ ටික ස්ටෝරේජ් කියලා දාලා කොටස් දෙකකට කඩන්න කොටස් දෙකකට කඩලා internal storage external storage Excuse me, sir. ඔව් මොනවාරි කිව්වද සර් මේ පොඩි මයික්‍රොෆෝන් එකක් අනේ පුතේ මට ඇහුන්නේ සර් මොනවාරි කිව්වද මේ මයික්‍රොෆෝන් එකක් ඔව් මේ මෙන්න මේ ටික ඇඳ ගන්න කියලා කිව්වේ ස්ටෝරේජ් කියලා දාලා දෙකකට කඩන කොටස් දෙකකට internal storage external hard disk මේ මෙතන පුතේ ඇඳ ගන්න floppy disk එකකුත් ඇඳ ගන්න හොඳේ මේ external මේව යටතේ මෙන්න මේ වගේ floppy disk එකකුත් ඇඳ ගන්න floppy disk එක ෆොටෝ එකක් දාන්න ඒක බලන්න දෙන්න පොඩ්ඩක් හරි මේදී external storage යටතේ පුතේ මේ floppy disk එකකුත් ඇඳ ගන්න ඈ මෙන්න මේක හරි ඉවර වෙන කියන්න
I have done my work. okay පුතා good පුතේ හෙට ඉස්කෝලේ තියනවද ඔයාලට හෙට ඉස්කෝලේ තියනවද Yes, sir. හෙට නැද්ද නැහැ කියලා කිව්වද නැහැ කියලා කිව්වා Sir, ඇඳිරි නීතියක් තියෙනවා. හෙට ඇඳිරි නීති 6ට ඉවරයි හෙට උදේ ඉවරයි. හෙට 6ට ඇඳිරි නීති ඉවරයි පුතේ අතර 10 ඉඳන් හරි 12 ඉඳන් හරි පටන් ගන්න ඇඳිරි නීති 11 ඉඳන් සර් පටන් අද ගන්න. 11ට පටන් 11 පටන් 11 ඉඳන්. උදේ 6ට so ඉවරයි I have done my right හෙට මමත් දැන් ඔෆිස් යන්න මටත් අවුල් දැන් තෙල් ගහන්නත් තෙලුත් නැහැ හරි වැඩි වෙලාදී හරි anyway good මේ දැන් හරි ඕකට පල්ලෙහා පුතේ මෙන්න මේ ටික ලියා ගන්නවා හොඳයි මෙන්න මේ ටික ලියා ගන්න internal hard disk එක external වගේම තමයි හොඳයි 500 GB තියෙනවා 1 TB තියෙනවා 2 TB තියෙනවා හොඳයි මෙන්න මේ ටික ලියා ගන්න පල්ලෙහා floppy disk එක සාමාන්‍යයෙන් 1.44 megabyte CD කියලා කියන්නේ compact disk megabyte 700ක් හරි DVD කියලා කියන්නේ digital versatile disk pen drive portable hard disk internal hard disk මේ බලන්න මේ මොකද්ද කියලා දන්නවා මම හිතන්නේ පුතාලා දන්නේ නැහැ මේ මොකද්ද කියලා මේ බලන්න මේක පුතේ පෑනක් වගේ නේද මේ සර් මොකද බෝඩ් වල ලියන එකක්ද නැත්නම් අර ලේස් අර අන්න රයි ටච් ස්ක්‍රීන් වල ලියන්න තියෙන ඔය ලොකු ටීවී වගේ තියෙන ටච් ස්ක්‍රීන් තියෙනවනේ ඒ වගේ ලියන්න තියෙන ඒ වගේ එකක් හැබැයි මේක පුතේ මවුස් එකක් හරි මේක මවුස් එකක් මේ බලන්න මම දැන් මේක ඔන් කළා මට මේ ස්ක්‍රීන් එකේ ලියන්න පුළුවන් මේ බලන්න මේ පේනවා මේ මම මේ මවුස් එකෙන් ලියන්නේ හැබැයි මේකේ වාසිය මේක පෑනක් වගේ හරි අර මවුස් එකෙන් වඩා මට මේකේ ලියන්න ලේසි මම දැන් ගහගත්තේ මේක හරි ඉතින් මේකේ ලියන්න ලේසි අරට වඩා ඉතින් මේකේ දැන් මේ බටන් තියෙනවා පේනවද මේ එතන මේ අර මවුස් එක වගේ ස්ක්‍රෝල් වීල් එකක් තියෙනවා මේ පේනවා හරි උඩහ පල්ල යනවා පේනවනේ අරක ෆොටෝ එක ඒ යන්නේ මේ ස්ක්‍රෝල් කරද්දි හරි මේ ක්ලික් එක තියෙන්නේ හරි මේ පැත්තේ තියෙනවා මේ රයිට් ක්ලික් එක හරි මම පෙන්නන්නම් ඒකේ පෙට්ටිය වේදී මේදී මම මේක පුතේ මේ ළඟදී ගෙන්න ගත්ත eBay එකේ mouse pen එක. ඔක කොච්චර විතර මිල වෙනවද? මේක පුතේ 2400ක් විතර වුණේ. 2400ක් විතර වුණේ. මේ මම ඔන්ලයින් ඕඩර් කරේ. මීයි ආයේ පුතේ මේක. තාම මට අතට හුරු නැහැ වැඩි. පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. මේකට mouse එකට වඩා ලේසි අර පෑන වගේ හින්දා ලියන්න හැම ලේසි. හරිද? සර් ඔව්. මේ වගේ ගත්තද මේක ඈ මේ වගේ ගත්තද මේක හැබැයි අර සර්ගේ
බෝඩ් මේක නෙවෙයි ටච් එකක් නෙවෙයි සර් මේක අර මවුස් එක වගේ කේබල් එක නෙවෙයි තියෙන්නේ අර පෝට් එක ඕක වයර්ලස් එක. වයර්ලස් මවුස් එක. නෑ වයර් නෑනේ. වයර් නෑනේ. වයර් නෑ ඔව් සර් ඔව්. මේ බලන්න. මමත් පෙන්නම ෂෝක් එකක් මේ බලන්න. දැන් මේ තියෙන්නේ සර්ගේ මවුස් එක. මේ බලන්න. ඒකෙත් වයර් නෑ. හරිද? අනික මේ මවුස් එක ටිකක් හරි වෙනස්. මේ පේනවා. මේ මවුස් එක මේ පේනවා හැඩේ. බකැල්ලා හරියට හරි. දැන් මේක මේ හරි උසයි මේ මවුස් එක මේ පේනවා නේ. අනික මේ කී ටික තියෙන්නේ සයිඩ් එකෙන් තියෙන්නේ. හරි. මේක අර පුතේ ටිකක් අර අතට පහසු මේ ගොඩක් වෙලා වැඩ කරද්දි මේ අතට මේක මේ හරි පහසු මේක. මේ අතට අමාරුවක් නැහැ. ඒක තමයි ස්පෙෂල් ඩිසයින් එකක්. හරි. මේකත් වයර්ලස් මවුස් එකක්. ඔය වයර්ලස් මවුස් වල මතක් කළාම ඕකත් එක්කන පොඩි අර ඇඩැප්ටර් එකක්. හොඳේ. මෙන්න මේ වගේ එකක්. ඒක නැති වුණොත් එහෙම මවුස් එකදී විසික් කරන් තමයි වෙන්නේ. මෙන්න මේක වෙති. දැකලා තියෙනවනේ යන්න රයිට්. හොඳේ. මේක නැති වුණා කියන්නේ ඒ අදාළ ඩිවයිස් එකේ වැඩක් නැති වෙනවා. හොඳේ. එහෙනම් ඒක පරිස්සම් කරගන්න ඕනේ. දැන් මේ තියෙන්නේ අර මේකේ ඇඩැප්ටර් එක. මම අර පෙන්නේ පෑන වගේ මවුස් එක. මේකට ආපු ඇඩැප්ටර් එක තමයි මේ තියෙන්නේ. හරිද? ඉතින් ඒ වගේ ඇඩැප්ටර් එකක් මේකටත් තියෙනවා. ඒක මම දැන් ගහලා තියෙන මැෂින් එකේ මේ එතකොට දැන් මේවා මොනවද මේවා තමයි ඉන්පුට් ඩිවයිසස් කියනනේ මේකත් මේක ඉන්පුට් ඩිවයිස් එකක් හරි මේකත් ඉන්පුට් ඩිවයිස් එකක් අපි අර මුලින්ම කතා කරපු ඩිවයිස් වර්ගය ඉන්පුට් ඩිවයිස් හොඳයි හරි good මේ ටික ලියුවනේ ද තාම ලියනවා සර් ලියන ගමන් හරි ඉවරයි තකාලිය ඇන්සර් මම තාම ලියනවා හරි ලියන්න I have done my work. okay හරි එහෙනම් තුන්දෙනාම ලියුවනේ right දැන් පුතේ අපි යමු ඊළඟ මාතෘකාවට අපි යමු මේ අපිට අපි කතා කරන අන්තිම කම්පියුටර් එකේ තියෙන කම්පොනන්ට් වර්ගය තමයි මේ routers ගැන හොඳයි communication devices ලියන මාතෘකාව communication devices ඒකට ලියන්න බලන්න the devices which are used to exchange කරන්න හරි the devices which are used to exchange the process data and information are called
communication devices. මේකෙත් පුතේ මෙන්න මේ ටික exchange the process data and information කියන ටික underline කරගන්න. හරි. ඔකට පල්ලෙන් පුතේ අපි අඳගමු devices තුනක් තියෙනවා. ඒ devices තුන අඳගමු. එකක් තමයි මෙන්න මේ තුනද මේ බලන්න. දැන් මේ communication devices කියලා කියන්නේ අපේ කම්පියුටර් එකේ තියෙන process data හරි information හරි එහෙම නැත්නම් අපේ කම්පියුටර් එකෙන් බැහැරට එළියට ගිහිල්ලා අපිට දත්ත හුවමාරු කරගන්න. හරි. දැන් හිතන්න මම ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා හරි මම ඉන්ටර්නෙට් එකේ දැන් මේ floppy disk ගැන සර්ච් කරානේ. දැන් මම මේ floppy disk එක ගැන සර්ච් කරා. හරිද? මම දැන් මේ floppy disk එක ගැන සර්ච් කරාට පස්සේ පුතේ මේ දත්ත ටික මට ආවේ ඉන්ටර්නෙට් එකෙන් තමයි ආවේ නේ. ඒ කොහේ හරි ඉන්ටර්නෙට් එකේ තියෙන වෙබ්සයිට් එකකින් තමයි මට මේ දත්ත ටික ආවේ. හරි. දැන් මට මේ වැඩේ කරන්න පුළුවන්ද මගේ රවුටර් එක ඕෆ් කරලා තිබ්බොත්? බෑනේ නේ. මගේ රවුටර් එක ඕෆ් කරලා තිබ්බොත් මට බෑනේ. එහෙනම් අර මොකද්ද no connection කියලා error message එකක් එනවා browser එකේ නේ. එතකොට අපිට බෑ data exchange කරගන්න බැරි වෙනවා. හරිද? ඉතින් data exchange කරගන්න තියෙන devices තමයි අපි ඒවට තමයි කියන්නේ communication devices කියලා කියන්නේ. හරිද? ඉතින් මේ router එක modem එක හරිද? මේ modem කියලා කියන්නේ පුතේ මේ router වලට පොඩ්ඩක් කලින් පාවිච්චි කරපු එකක්. හරිද? modem එකක් කියලා කියන්නේ මේ දැන් පුතාලා දන්නවද මේ දැන් ඔය ඉන්ටර්නෙට් එකේ මේ ටෙලිෆෝන් ලයින් තියෙනවනේ. ඔය ටෙලිෆෝන් ලයින් එක එන්නේ කේබල් හරහානේ දෙන්නේ ඉස්සර. කේබල් හරහානේ එන්නේ. ඒ කේබල් හරහා ඇතුලෙන් පුතේ සිග්නල් එකක් එනවා. ඒ එන සිග්නල් එක කම්පියුටර් එකට කියවන්න පුළුවන් විදියට ඒක හරවන්න ඕන කම්පියුටර් එකට කියවන්න පුළුවන් සිග්නල් එකක් විදියට. මොඩම් එකක් කියලා කියන්නේ ඇත්තටම අන්නේ මේ වැඩේ කරන එකට තමයි මොඩම් එකක් කියලා කියන්නේ. ඉතින් මේ රවුටර් එක ඇතුලේ පුතේ ඇත්තට මොඩම් එකක් තියෙනවා නේ. මේ රවුටර් එක ඇතුලේ මොඩම් එකක් තියෙනවා. ඒ අපි දැන් අද කාලේ ගන්න රවුටර්ස් වලට මේ වැඩේ කරන්න පුළුවන්. හරි? ඉතින් මොඩම් කියන්නේ දැන් වැඩි මොඩම් පාවිච්චි වෙන්නේ දැන් රවුටර්ස් තමයි පාවිච්චි වෙන්නේ. හොඳේ. ඉතින් රවුටර් එක කියන්නේ රවුටර් එක ඇතුලේ මොඩම් එකේ පාර්ට් එකක් තියෙනවා. අමතරව රවුටර් එකට තව මොකද කරන්න පුළුවන්? මේ රවුටර් එකට අපිට පුළුවන් ගොඩාක් devices connect කරන්න පුළුවන් නේ. රවුටර් එක පිටිපස්සේ දැකලා තියෙනවද අර ගහන්න පුළුවන් කේබල් ගහන්න පුළුවන් පෝට් අර 4ක් විතර තියෙනවද දැකලා තියෙනවද? රවුටර් එකේ. ඔව් සර්. රවුටර් එකේ පිටිපස්ස මුංගාව කේබල් එකක් තිබ්බෝ දැන් නෑ නෙට්වර්ක් කේබල් එක. අර නෙට්වර්ක් කේබල් එකක් ගහලා අපිට පුළුවන් කම්පියුටර් 4ක් විතර කනෙක්ට් කරන්න පුළුවන් ඒකට. හරිද? ඒ කියන්නේ කම්පියුටර් 4කට විතර ඉන්ටර්නෙට් ගන්න පුළුවන්. හරිද? රවුටර් එකේ. මේ රවුට් කරනවා කියලා කියන්නේ ඒකයි. හරිද? දැන් ඒක මේ මොකද්ද මේ දැන් මේ රවුටර් එකේ මෙන්න මේ වගේ ඇන්ටනා තියෙන්නේ ඇයි? දැන් මේකේ මේ ඇන්ටනා තුනක් තියෙනවා නේ. මේ ඇන්ටනා තියෙන්නේ මොකටද? ඇන්ටනා තියෙනවා කියන්නේ මොකක්ද ඒකේ තේරුම?
මේක wireless router එකක් කියන එක. wireless කියලා කියන්නේ මෙයාට පුළුවන් අර wifi network එකක් හදන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ෆෝන් එකට එහෙම මට මගේ ෆෝන් එක එහෙම අර wifi ගිහිල්ලා කනෙක්ට් කරන්න පුළුවන් මේ router එකට නේ. මේ ඇන්ටනා තියෙන්නේ මේ ඇන්ටනා දාලා තියෙන්නේ wifi ඔය තියෙන්නේ නෝ කහපාට කේබල් එක. හරිද? ඒතරෝ කහපාට කේබල් එකට අපි කියන පුතේ RJ45 කියලා. දැන් ඔය පුතාලට ඔය තියෙනවා ඉස්සරහට ඉගෙන ගන්න. හොඳේ. RJ45 45. හරි. ඔය RJ45 තමයි ඔය පෝට් එකට කියන්නේ. කෙලවරේ තියෙන RJ45 පෝට් එකක් තියෙන්නේ. මේ බලන්න. මම පෙන්නන සර්ච් කරලා. මේ තියෙනවනේ. දැන් ඔය ලැප්ටොප් එකේ හරි කම්පියුටර් එකේ තියෙනව නේද මෙන්න මේ තියෙන මේ RJ45 පෝට් එකක් තියෙන. හරි. මේ ගහන්න පුළුවන් මේකට. හරිද? ඒතර මේක ගැහුවට පස්සේ තමයි අපි මේ අපේ ලැප්ටොප් එක හරි කම්පියුටර් එක හරි ඉන්ටර්නෙට් එකට සම්බන්ධ කරගෙන මෙන්න මේ කේබල් එක ගහලා. හරිද? දැන් සම්බන්ධ වෙලා තියෙන්නේ කොහොමද? මේ පේනවද මේ? මම සම්බන්ධ වෙලා තියෙන්නේ Wi-Fi වලින්. දැන් මගේ තියෙන්නේ මොකද්ද? මගේ තියෙන්නේ portable router එකක්. නේ? දැන් මේකේ කේබල් ගහන්න බෑනේ. ඒතර මේකෙන් එයා හදන්නේ Wi-Fi network එකක් තමයි තියෙන්නේ. පුතාලට පේනවා මෙතන මේ Sunny Mob කියලා පේනවද මේ තියෙන්නේ? මේ Sunny Mob කියලා කියන්නේ මේ dongle එකේ මේ Wi-Fi router එකෙන් හදපු network එක. හරිද? ඉතින් මම කනෙක්ට් වෙලා තියෙන්නේ wireless එකේ. Wi-Fi හරහා තමයි මම කනෙක්ට් වෙලා තියෙන්නේ මගේ router එකට. හරිද? ඉතින් මේ router කියන එක මේ වගේක් වෙන්න පුළුවන් අර වගේ මේ mobile router එකක් වෙන්න පුළුවන්. එතකොට මේ මොකද්ද තියෙන්නේ? network interface card. අහලා තියෙනවද ඒක? හරි network interface card පැත්තකින් තියන්නකෝ. VGA card කියන එක අහලා තියෙනවද? gaming card කියලා අහලා තියෙනවද? අහලා තියෙන්නේ. VGA gaming card. මේ තියෙන දැන් ඔය ගේම්ස් එහෙම ගහනවා නම් මේ වගේ කාඩ් එකක් මැෂින් එකට ගහ ගන්න ඕන නේ. ඒතොර ලොකු ගේම් එහෙම ගහන්න පුළුවන්. හරි? එතකොට දැන් මේ තියෙන්නේ VGA කාඩ් එකක් තියෙන. මේ තියෙන VGA කාඩ්. ඉතින් මේ VGA කාඩ් වගේම තමයි network කාඩ් එකක් කියන්නේ මේ වගේ එකක් තමයි. මේ බලන්න. දැන් ඔය VGA කාඩ් එකේ පුතේ අපි දැන් කම්පියුටර් එකට ගැහුවට පස්සේ දැන් මේ තියෙන VGA කාඩ් එකක්. හරිද? මෙන්න මේක මෙන්න මේ තියෙන අතරම් පාට ටිකක් තියෙන. අන්න ඕකෙන් තමයි මදර් බෝඩ් එකට බස්සන්න ඕන. හරි. එහෙනම් තමයි අපි කාඩ් එක ගහන්නේ. එතකොට මේ VGA කාඩ් එකේ කාලේ පේන මේ පැත්තෙන් තියෙන පෝට් වගේ. අපි අර මොනිටර් එකේ තියෙනව නේද? මොනිටර් එකේ කේබල් එක නිල් පාට කේබල් එකක් නේ තියෙන දෙකලව. මොනිටර් එකේ සාමාන්‍යයෙන් නිල් පාට කේබල් එකක් නෙන්නේ නේ. අන්න ඒ කේබල් එක අපි ගහන්නේ මෙන්න මේකට. VGA කාඩ් එක ගෙවුවට පස්සේ මෙතෙන්ට තමයි ගහන්නේ. ගහලා අනිත් පැත්ත ගහන මොනිටර් එක. නැත්තම් HDMI වෙන්නත් පුළුවන්. එක වර්ග තියෙනවා. හරි පෝට් වර්ග. ඒ වගේම එකක් තමයි මේ network card කියන්නේ. මේ network card එකත් මේ තියෙන්නේ. මෙන්න මේ පැත්තෙන් අපි machine computer එකේ mother board එකට ගහන්න ඕන. ගැවුවට පස්සේ මොකද වෙන්නේ? මේකට මට පුළුවන් ගහන්න අර RJ45 දැන් network cable එක දැක්ක. ඒ network cable එක වෙන මෙතෙන්ට ගහන්න පුළුවන්. එතකොට අපි මෙන්න මේ කාඩ් එක ගහලා තමයි සාමාන්‍යයෙන් පුතේ මේ network card එක ගොඩක් computers වලට ගහන්න ඕනේ නැහැ. ඇයි? motherboard එකේ තියෙනවනේ. motherboard එකේ සාමාන්‍යයෙන් පිටිපස්සේ motherboard එකේ තියෙනවා network port එක. මම හරිද? motherboard back panel කියලා search කරන් මේ බලන්න. ඔන්න බලන්න. පෙන්නන්න ෆොටෝ එක. මදර්බෝඩ් එකේ වම් පැත්තෙන් එනවනේ. ඔව් මේ තියෙන අන්න රයිට් මේ බලන්න.
දැන් මේ තියෙන ස්ක්‍රීන් එකක් නැති එකට මොකද පුතේ external screen එක අර external screen එක අර සාමාන්‍ය මොනිටර් එක කියන්නේ කම්පියුටර් එකකුයි මොනිටර් එකකුයි සම්බන්ධ කරන්න පුළුවන් ඒ වගේ මට පැහැදිලි වුණේ පුතා අපේක ඒ කියන්නේ අර ඒ පෝට් එකකින් අපිට මොනිටර් එකට යවුවත් ඒ කියන්නේ ඒක නිකන් එක ස්ක්‍රීන් එකක් වගේ මවුස් එක දෙකටම යන විදියට හදාගන්න පුළුවන් ඔය පුතා කියන්නේ මොකක් ගැනද කියන්නේ VG කාඩ් එක ගැනද කියන්නේ මොනිටර් ගැන කියද්දි නෑ සර් මදර්බෝඩ් එකේ පැත්තේ තියෙන එක ඔව් අර අපිට ඒකෙන් කියන්නේ ඒකකින් පුළුවන් සර් ඔය වගේ ඔය නිල් පාට තියෙන එකකින් එක ඒකෙන් අර ඒවට වෙනම වයස් තියෙනවා ඒව එකක් අරගෙන ඔව් අර මොනිටර්ස් වලක් තියෙනවානේ අර සිස්ටම් යුනිට් එකට හයි කරන තැන සිස්ටම් යුනිට් එකට ඕක නිල් පාට වයරකින් සම්බන්ධ ගන්න ඔව් ඒ දෙක සම්බන්ධ කරලා මෙහෙමයි දැන් නෙට්වර්ක් කාඩ් එක මේ බලන්න දැන් මදර්බෝඩ් එකේ දැන් මේ බලන්න දැන් මේ තියෙන මදර්බෝඩ් එකේ අපිට පිටිපස්සේ අපිට දක්වන්න ලැබෙන මේ පෝට් ටිකක් තියෙනවා මේකේ මෙන්න මේ පෝට් එක බලන්න මේක ඕපන් කරගමු මෙන්න මේ තියෙන මොකක්ද මේ තියෙන්නේ නෙට්වර්ක් කේබල් එක ගහන තැන තියෙන්නේ අපි දැන් රවුටර් එකේ නෙට්වර්ක් කේබල් එක මැෂින් එකට ගහනවා නම් මෙන්න මෙතෙන් තමයි ගහන්න ඕන හොඳද එතකොට මේ දැන් දිනුත් පුතා කිව්වේ මේ මදර්බෝඩ් එකේ පැත්තෙන් කියලා කිව්වේ මට ඒක හරියට පැහැදිලි වුණේ නැහැ පුතා මොකක්ද අදහස් කරේ කියන එක අපි සාමාන්‍ය මදර්බෝඩ් එකේ මෙන්න මේකට තමයි අපි නෙට්වර්ක් කාඩ් එක ගහන්නේ හොඳද sorry නෙට්වර්ක් කේබල් එක ගහන්නේ මේකට ඉතින් මදර්බෝඩ් එකේ මෙහෙම එකක් තියෙන හින්දා දැන් අර පුතාලගේ පොතේ තියෙනවා වගේ ඉතින් මේක මෙහෙම අපි කාඩ් එකක් සාමාන්‍ය වෙනම ගහන්න ඕනේ නැහැ මදර්බෝඩ් එකේ කොහොමත් මේක තියෙනවා දිනුත් තව එකකින් ලොග් වෙනවා බලමු ඔව් දිනුත් ඔයාලට ඇහෙනවද ඔව් ඇහෙනවද නේ හරි හොඳයි එතකොට මේ ඔය නෙට්වර්ක් කාඩ් එක කියලා කියන්නේ ඉතින් කම්පියුටර් එකේ අනිවාර්යයෙන්ම මේ වගේ මදර්බෝඩ් එකේ මෙහෙම තිබ්බේ නැත්නම් අපිට මේ වගේ කාඩ් එකක් මදර්බෝඩ් එකට ගහලා මේ වැඩේ කරගන්න පුළුවන් හොඳයි මේ හරි දැන් පුතේ මෙන්න මේ තුන ඇඳගමු ඔය පොතේ නෝට් එකට පල්ලෙහෙන් නිකන් දල වශයෙන් පුතේ ඇඳගන්න මේ තුන නෙට්වර්ක් කාඩ් එකයි මොඩම් එකයි රවුටර් එකයි හරිද නිකන් දල අයිඩි වශයෙන් නම් කරන්න කොහොමද ඔව් පේනවනේ නෙට්වර්ක් ඉන්ටර්ෆේස් කාඩ් නම් කරන්න තෝන මොඩම් රවුටර් සර් අර මං කියපු එකේ අර මං ෆොටෝ එකක් කිව්වා කොහෙන්ද බලන්න මොකේද දෙවි WhatsApp ද ඔව් සර් බලන්න හරි දැන් ඔය පුතා මේ පෙන් දාලා තියෙන්නේ දැන් අර ලැප්ටොප් එකේ මේ සයිඩ් එකේ තියෙන මොකද්ද VGA පෝට් එක නිල් පාට කේබල් එක නේ දැන් ඒ කේබල් එක ඔහොම ගහලා මොනිටර් එකට ගහලා අපිට ලැප්ටොප් එකේ තියෙන එක
මොනිටර් එකෙත් බලන්න පුළුවන් නේද? dual screen ඈ පුතේ dual screen එකට ගියා තේරුණේ නැහැ. dual screen ඩුවල් ස්ක්‍රීන් කරන්න පුළුවන් හරියට හරි. හොඳේ. දැන් සර්රුත් පුතේ ඩුවල් ස්ක්‍රීන් කරලා තියෙනවා. හොඳේ. සර්රුත් සර්ගේ ලැප් එකේ මොන වගේ දැන් සර් නම් ගහලා තියෙන ওই නිල් පාට කේබල් එකේ නෙවෙයි සර්ගේ තියෙන HDMI කියලා කේබල් එක. HDMI. ඒ HDMI කේබල් එක මේ වගේම ගහලා ඩුවල් ස්ක්‍රීන් කරලා තියෙනවා. එතකොට ස්ක්‍රීන් දෙකක් බාර පාවිච්චි කරන්න පුළුවන්. හරිය නිකන් අර මේ තියෙන එක මොනිටරයක් කොහොම ලොකුවට ඇද්දා වගේ. හරි. ඩුවල් ස්ක්‍රීන් කියලා කියන්නේ ඒකයි. ඉඩ වැඩි. හරි. ඔව් එහෙම කරන්න පුළුවන්. හරි. ලැප් වල පුතේ මොකද්ද ජිනු කරන්නේ සර් ලැප් වල ටච් ස්ක්‍රීන් කරන්නේ කොහොමද? ටච් ස්ක්‍රීන් කියලා කියන්නේ පුතේ මේ ලැප් එකේ ස්ක්‍රීන් එක ටච් කරන්නද? ජිනුක. සර් මට හැම් කම්පියුටර් එකෙන් බෑ ඒක අර වෙනම කම්පියුටර්ස් තියෙනවා ඔව් ඔව් හැම එකම බෑ පුතේ. ඒතකොට ටච් ස්ක්‍රීන් සපෝට් කරන ස්ක්‍රීන් එකක් වෙන්න ඕනේ ඒක කරන්න නම්. හරි හැම ලැප් එකකම බෑ. ටච් සාමාන්‍යයෙන් සමහර ලැප්ටොප් තියෙන ඒකේ ස්ක්‍රීන් එක ටච් කරන්න එයා සපෝට් කරනවා. එහෙම ලැප්ටොප් පුළුවන්. අපර දැන් තියෙන ලැප්ටොප් එහෙම කරගන්න බෑ. සාමාන්‍ය ටච් ස්ක්‍රීන් තියෙන ලැප්ටොප් එක ගණන් වැඩි. සර් මේක පෙන් එකක් යූස් කරන්න අපිට ටච් ස්ක්‍රීන් තියෙන්න ඕනේද? කම්පියුටර් එක පෙන් එකක් යූස් කරන්න. පෙන් එකක් මොනවා කරන්නද? ඒ කියන්නේ අර ඩිස්ප්ලේ වල ලියන පෙන් තියෙන. පෙන් එකක්ද? පෙන් ඩ්‍රයිව් එකක්ද? මේක? නෑ නෑ සර් අර ඩිස්ප්ලේ වල ලියන පෙන් තියෙන. ඔව් ඔව්. ඒ වගේ ඒ කියන්නේ ඒ වගේ දෙයක් ලියන්න ටච් ස්ක්‍රීන් තියෙන්න ඕනේද? මෙහෙමයි. ටච් ස්ක්‍රීන් තියෙන ඒවාට පුතේ සාමාන්‍යයෙන් ඒකට වෙනම පෙන් එකක් එනවා. හොඳද? දැන් අර මේ ඒ කියන්නේ ඒ ටච් ස්ක්‍රීන් වල වෙනම පෙන් එකක් එනවා. ඒ ටච් ස්ක්‍රීන් එක ලියන්න වෙනම පෙන් එකක් ඕන. නැත්නම් අතින් ඒක ලියන්න පුළුවන්. මේ දැන් එහෙම නැතුව දැන් අර මම ගත්ත පෙන් එක. ඉතින් ඒ පෙන් එක මට මේකේ පාවිච්චි කරන්න පුළුවන්. මේ ඒකට ලැප් එක ටච් ස්ක්‍රීන් වෙන්න ඕන නැහැ. මට සාමාන්‍ය මවුස් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මේ සාමාන්‍යයෙන් අර ටච් ඒ ස්ක්‍රීන් කියන්නේ සර් ලැප් එකේ තියෙන ඔය පෙන් එකෙන් ඔය ඇප් එහෙම මේ ගන්න හැකිද? ඔව්. ඒ කියන්නේ ඔය පෙන් එක ලැප් එකට ඒ කියන්නේ ලැප් එකේ අර ස්ක්‍රීන් එකට ටච් කරන. එහෙම ඇප් එහෙම මේ ගන්න හැකිද? සර් එහෙම නෑ. ඒ කියන්නේ පුතේ දැන් ලැප් එකේ සාමාන්‍යයෙන් හැම ලැප් එකකම ස්ක්‍රීන් එක ටච් ස්ක්‍රීන් එකක් නෙවෙයි. හරිද? එතකොට ටච් ස්ක්‍රීන් එකක් වෙන ලැප් වලට තමයි එයාට මේ ෆීචර්ස් ටික තියෙන්නේ. හරිද? ඒ කියන්නේ ටච් කරලා ඩබල් ක්ලික් කරලා වපරි ඇප් එකක් ඕපන් කරගන්න ඒ වගේ වැඩ කරන්න පුළුවන් නම් කරගන්න නම් මේ ලැප් එකේ ස්ක්‍රීන් එක ටච් ස්ක්‍රීන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ වැඩේ කරන්න බෑ. හරි? ඉතින් එහෙම නැති වුණොත් කරන්න වෙන්නේ අර මම අර පෙන්නුවා වගේ අර පෙන් එකක් වගේ පාවිච්චි කරලා මවුස් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. හරිද? එහෙම තමයි තියෙන්නේ කරනවා. ඊට අමතර විදියක් නම් සර්ට් ඉදා ගන්න බෑ. එහෙම කරන්න පුළුවන් නමරු. දැන් හිතන්න normal ලැප් එක ස්ක්‍රීන් එක ටච් කරගන්න පුළුවන් නම් ඉතින් එතන හොඳයි. හැම වෙලෙදිම එහෙම කරන්න බෑ. මොකද ටච් ස්ක්‍රීන් එක වෙන්න නම් පුතේ ඒ ස්ක්‍රීන් නෑ එක සර් YouTube එකේ දාලා තියෙන ඩිවයිස් මැනේජර් එකට ගිහිල්ලා ඒකට අර මේ HD කම්ප්ලීට් ටච් ස්ක්‍රීන් අන්න එහෙම තියෙන්නේ. හරි මට දාන්නවා කියන වීඩියෝ එක බලන්න මොකද කියන්නේ කියලා බලන්න. පුතා කියන්නේ normal screen එක touch screen කරන්න කොහොමද කියලා දාන්නේ. ඒක දාන්න. yes ඔව් මට පුතා බලන වීඩියෝ එක දාන්න. මම බලලා කියන්න මොකද්ද හරියට කියලා. හොඳයි. ඔව්. සර් ඒ වුණාට ඊට වඩා ලේසි නේද ටැබ් එකක් කරගෙන ඒවා කරන්න. දෙකේම යන විදිහට වඩා ඒක ගොඩක් පහසුයි. ඒක තමයි දැන් එහෙමද දැන් ටැබ් එකක් කියන එක ටැබ් එක ඔටෝමැටිකලිම ටැබ් එක කියන්නේ ෆෝන් එක වගේනේ. ටැබ් එක කියලා කියන්නේ ෆෝන් එකේ ලොකු වර්ෂන් එකක් වගේ. හැබැයි කම්පියුටර් එක වගේ ටිකක්. හරිද?
ඉතින් ටැබ් එකේ අනිවාර්යයෙන්ම ස්ක්‍රීන් එක ටච් කරන්න පුළුවන්. ඒතර එයාගේ ඒ ඇබිලිටි එක තියෙනවා. ටච් ස්ක්‍රීන් එකක් කියන්න පුතේ. ඒ කියන්නේ ටච් ස්ක්‍රීන් එකක ටච් ස්ක්‍රීන් එකක් වෙන්නේ ටච් ස්ක්‍රීන් එක හදන විදිය මේක ටච් ස්ක්‍රීන් එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ එයාට අර අපි ඇඟිලි වලින් දෙන සෙන්සර්ස් ටික එයාට කියවන්න පුළුවන් වෙන්න ඕනේ. හොඳ. ඉතින් ඒක වෙනම ඒක එයාට තියෙන්න ඕනේ. ඉතින් අපේ normal screen එකක් අපිට එකපාරට touch screen එක කරගන්න අමාරුයි. දැන් මේ touch screen නේ. මේ touch screen. එහෙම කරන්න පුළුවන් අමාරුයි. ඉතින් එහෙම කරන්න අමාරුයි. මේ touch screen එක. මේ බලන්න ඕනේ. එහෙම මේ මම කවුද මේ ජිනු පුතා මේ කියන වීඩියෝ එක දාන group එකට අපි බලමු මොකක්ද තියෙන්නේ කියලා. හරි මේ ටික ඇඳ ගත්තද මේ ටික ඇඳද ඔව් සර් ඇඳද ඇඳනේ හරි හරි මදර්බෝඩ් එකේ ඉතින් තව ටිකක් දැන් මේ ඔය මේ VGA කේබල් එක දන්නවද නේ VGA කේබල් එක නේද දැන් ඔය පෙන්නේ දැන් අර දිනුත් දාලා තිබෙත් මෙන්න මේ කේබල් එක අපි ඒකට කියන්නේ මොකද්ද VGA කේබල් කියලා කියන්නේ හරි එතකොට දැන් මේ කේබල් එකෙන් මොකද්ද කරන්න පුතේ කනෙක්ට් කරනවා. මොකද්ද කරන්නේ ඔක CPU එක මොනිටර් එකට කනෙක්ට් කරන එක. හරි CPU එක මොනිටර් එකට කනෙක්ට් කරන එක. ඒ කනෙක්ට් කරාට පස්සේ මොකද්ද වෙන්නේ? දැන් මොනිටර් එක කියලා කියන්නේ මොකද්ද? මොනිටර් එක කියලා කියන්නේ මොකද්ද? එකේ වෙන දේ අපිට බලා ගන්න පුළුවන් මොනිටර් එක. සිස්ටම් එකේ වෙන දේ අපිට මේ විෂුවල් විදියට විෂුවලි බලා ගන්න පුළුවන් මොනිටර් එකෙන් නේ. එතකොට CPU එක නේ සිස්ටම් යුනිට් එක අපි මොනිටර් එකට සම්බන්ධ කරලා අර වීඩියෝ සිග්නල් එක යවන්න තමයි මොකද්ද වීඩියෝ සිග්නල් එකක් යවන්නේ. හරි ඒ වීඩියෝ සිග්නල් එක යවන එක කේබල් වර්ගයක් තමයි මේ VGA කේබල් එක කියන්නේ. හොඳයි. දැන් මේ මොකද්ද දැන් පුතා ෆෝන් එක charge කරන්නේ කොහොමද? ෆෝන් එක charge කරන්න මම අර charger එක ගහන්න ඕන ෆෝන් එකේ පිටිපස්සට නේ. හරි. එතකොට අර USB කේබල් එක වගේ එකට එතන ගහන්න ඕන නේ. එතකොට මේ තියෙන කේබල් එක ගැහුවට පස්සේ ඒකෙන් තමයි කරන්ට් එක මේකට ඇවිල්ලා charge වෙන්නේ නේ. එතකොට ඒ කේබල් එක හරහා මට පුළුවන් මොකද කරන්න? ඕන්න මේ ෆෝන් එකේ තියෙන දැන් ෆොටෝ ටිකක් එහෙම මට කම්පියුටර් එකට දාගන්න ඕන නම් මට ඒ කේබල් එක ගහලා දාගන්න පුළුවන්. ඒකෙන් මොකද කරන්නේ එතකොට? data දත්ත ටික ට්‍රාන්ස්ෆර් කරන්න මේ මම මේ කේබල් එක පාවිච්චි කරන්නේ. ඉතින් ඒ වගේ මේ නිල් පාට කේබල් එකෙන් මොකද කරන්නේ? CPU එකෙන් process කරලා motherboard එකේ වෙන වැඩ ටික මේ මම බලාගන්නේ මේ මොනිටර් එකට ගහන්න ඕන නිල් පාට කේබල් එකෙන් තමයි. හරි. ඉතින් ඔය නිල් පාට කේබල් එක වගේම තව ගොඩක් වර්ග කීපයක් තියෙනවා. මෙන්න මේක දැකලා තියෙනවා බලන්න. සමහර මොනිටර්ස් වල මේක තියෙනවා. රවුන්ඩ් එකද? මේ බලන්න. මෙන්න මෙහෙම තියෙනවා. මෙන්න මෙහෙම කේබල් දැකලා තියෙනවා. මෙන්න මෙහෙම. හරි. මේ නිල් පාට කේබල් එක වගේමයි හැබැයි මෙන්න මෙහෙම තියෙනවා. අපි ඒකට කියන්නේ පුතේ
DVI කියලා කියන්නේ. හොඳ. එතකොට මේ සමහර මොනිටර්ස් වල තියෙන්නේ මේ DVI මෙන්න මේ පෝට් එක විතරයි. හරි. එතකොට සමහර ඒවා ගෙහෙම. හොඳ. මේක හැබැයි වැඩි ඔයාලා දැකලා නැතුව මෙන්න මේක දැකලා තියෙනවා බලන්න. HDMI. මේක නම් දැකලා ඇති. දැකලා තියෙනවා සර්. දැන් ඔය ගෙදර සර් ඩයලොග් ඒක පින්තූර වලින් විතරයි දැකලා තියෙන්නේ. කියන්නේ අර නැත්තරම. හරි. ගෙදර ඩයලොග් ටීවී එහෙම තියෙනවා නම් ඒ අර ඩයලොග් ටීවී බොක්ස් එක තියෙන්නේ. ඩයලොග් ටීවී අපේ රිමෝට් එක ඔන් කරන්නේ පත්තු කරන බොක්ස් එක තියෙන්නේ. ඒ බොක්ස් එකේ පුතා සමහරට දකි ඒ බොක්ස් එකේ ඉඳන් ටීවී එකට ගහලා තියෙන්නේ මෙන්න මේ වගේ HDMI කේබල් එකක් තමයි. මේකට කියන්නේ HDMI. හරි? මේ HDMI කේබල් එක නම් අපිට සාමාන්‍ය ඉතින් 17000ක් විතර වෙයි. වැඩි ගාණක් නැහැ. හරි? මේ තියෙන HDMI කේබල් එක. දැන් POTV වලත් තියෙනව නේද? POTV ඒ වගේ POT වල තියෙන්න පුළුවන් ඕක. හරිද? මේ දැන් මේ HDMI දැන් සර් මේ ලැප්ටොප් එකේ ඉඳන් සර්ගේ මොනිටර් එකට ගහලා තියෙන මේ HDMI කේබල් එක. HDMI කේබල් එකේ පුතේ අමුතු විශේෂත්වයක් තියෙනවා මේ අනිත් කේබල් වලට වඩා. දැන් මේ තියෙන VGA කේබල් එකන්නේ. මේ නිල් පාට කේබල් එකට වඩා ගොඩාක් ලොකු විශේෂත්වයක් තියෙනවා මේ HDMI කේබල් වල. සර් VGA එකනොත් පුළුවන් නිසා මොනිටර් එකට මේ ඕනෝන එකට සම්බන්ධ කරගන්න. ඔව් අපි සාමාන්‍යයෙන් මොනිටර් එක සම්බන්ධ කරන්නේ මේකේ. මෙන්න මේ නිල් පාට VGA කේබල් එකෙන් තමයි සාමාන්‍යයෙන් මොනිටර් එක සම්බන්ධ කරන්නේ. හරිද? ඉතින් ඒ වෙනුවට අපට ඕන නම් මේව පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් HDMI පාවිච්චි කරන්න පුළුවන්. ඔව්. ඔය HDMI එකක් අපිට ෆෝන් එකකට සෙට් කරලා මේ කම්පියුටර් එකට ගියොත් මොකද වෙන්නේ? ඔව් දැන් HDMI එක ෆෝන් එකට කනෙක්ට් කරන්න නම් ඩිරෙක්ට් කනෙක්ට් කරන්න බෑ. නෑ සර් මේ කන්වර්ටර්ස් කියන්නේ පාවිච්චි කරන්න ඕන. ඔව් සර්. මොකක් හරි එහෙනම් ඒ කන්වර්ටර් එක මොකක් හරි පාවිච්චි කරන්න ඕන. හරිද? මේ ඊයේ සර් මේ HDMI එකේ ලැප්ටොප් එකේ කියන්නේ ඔය ටීවී එකට එහෙම දාගන්න පුළුවන්. ඔව් සාමාන්‍යයෙන් අපි HDMI පාවිච්චි කරන්නේ අර වගේම මොකටද දැන් අපි කිව්වට කලින් සිස්ටම් යුනිට් එකේ වෙන දේ අපිට මොනිටර් එකෙන් බලා ගන්න තමයි අපි VGA කේබල් එක ගහන්නේ. ඒ වැඩේට මට පුළුවන් HDMI කේබල් එක ගහන්න පුළුවන්. මේකේ විශේෂත්වය තමයි මේ කේබල් එකේ ශබ්දෙත් යනවා. සවුන්ඩ් එකත් යනවා. එනවාද? මේ HDMI කේබල් එකේ සවුන්ඩ් එකයි වීඩියෝනුයි දෙකම යනවා. අන්න ඒක තමයි මේ HDMI කේබල් එකේ තියෙන විශේෂත්වය. දැන් මේ නිල් පාට කේබල් එකේ යන්නේ වීඩියෝ විතරයි. හරිද? අපිට මේක හරහා සවුන්ඩ් එක යවන්න බෑ. හරිද? හැබැයි HDMI වල සවුන්ඩ් එකයි වීඩියෝ එකයි දෙකම යනවා. එන්න ඒ හින්දා තමයි දැන් අර ඩයලොග් ටීවී හරි POTV වල හරි නම් ඒ බොක්ස් එකේ ඉඳන් ටීවී එකට HDMI කේබල් එක ගහන්නේ ඒ හින්දාම තමයි. ඒ කියන්නේ තනි කේබල් එක ඇතුලේ ඔඩියෝ වීඩියෝ දෙකම යවන්න පුළුවන්. හොඳ HDMI වල. හරි. ඒකත් වල මතකද මම අමතර දෙයක් ඔය කතා කරේ. හොඳ HDMI කියලා කියන්නේ ඉන්නේ ඒක. හරි. එහෙනම් අදට ඔතනින් නවත්තමු නේ. හොඳ අපි නෙක්ස්ට් වීක් කරමු. රෙකෝඩින් මම ඔෆ් කරන්නම්.